ආයිබෝන් ළමයි අපි මේ එකතු වෙන්නේ මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක 7 වෙනි පාඩම කියන්නේ යුනිට් 7 වල තවත් ඒකකයක් සම්පූර්ණ කිරීම සඳහා. මේ ඒකකේ අපි දැන්ට සෑහෙන ප්‍රමාණයක් ඉවර කරලා තියෙනවා අනුක ජීවිතයට අදාළව. ඒකේ ඊළඟ අපි කලින් අවසානයේටම කරලා තියෙන ප්‍රෝටීන සංශ්ලේෂණය කියන කොටස. පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණ යාන්ත්‍රණය. ඒ යටතේ ඊළඟට එන කොටස තමයි විකෘති. ජීවියෙක් තුල සිදුවන්නා වූ විකෘති ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකත් තේරුම් ගන්න ගොඩක් තැන් තියෙන කොටසක්. අපි ඒවා කින් එක පිළිවෙලින් තේරුම් අරගෙන ඉදිරියට යමු. හොඳයි. ඒතර විකෘති කියලා කියන්නේ මුලින්ම මොකක්ද? මොකක්ද කියලා ප්‍රශ්නෙට උත්තරේ මෙහෙම අපිට පොයින්ට් තුනකින් කියන්න පුළුවන්. යම් ජීවියෙකුගේ ජිනෝමය. ජිනෝම් එක කියනවා. ඒ කියන්නේ සමස්ත ඒ ජීවියාගේ තියෙනා වූ ප්‍රවේණික ද්‍රව්‍ය සියල්ලටම හරි නැත්නම් මුළු DNA ප්‍රමාණය අපිට කියන්න පුළුවන් එයාගේ ජිනෝමය කියලා. සියලුම එයාගේ ප්‍රවේණික තොරතුරු ජිනෝමයේ අයිති. යම් ජීවියෙකුගේ ජිනෝමය තුල ඇති මොකද්ද? නියුක්ලියෝටයිඩ් අනුක්‍රමණය. නියුක්ලියෝටයිඩ් භාෂාව කිව්වත් කමන්නේ නැත්නම් නියුක්ලියෝටයිඩ් අනුක්‍රමයක්. අනුක්‍රමණයක්. ඒ කියන්නේ ජිනෝමය කියවම DNA වලින් ලොකු දාමයක් තියෙනවා. ඒ DNA එකේ එයාගේ තොරතුරු ටික මේ අන්තර්ගත වෙලා තියෙන්නේ මොකක් විදිහට කියලාද අපි කියන්නේ නියුක්ලියෝටයිඩ් අනුක්‍රමණයක් නැත්නම් අනුපිළිවෙලක් විදිහට කියලානේ. ඒ අනුපිළිවෙලේ එක්තරා වූ අනුක්‍රම කොටසක හරි නියුක්ලියෝටයිඩ් එක්තරා අනුක්‍රමයක ඇතිවන්නා වූ ස්ථිර වෙනස් වීමක් හරි. ස්ථිර වෙනස් වීමක් අපිට කියන්න පුළුවන් විකෘතියක් කියලා. එහෙන් සමහරක් වෙලාවට එනවා తాවකාලිකව මේ ජිනෝමයේ යම් යම් වෙනස්කම්. උදාහරණයක් විදිහට ප්‍රතිවලිතයේදී අර RNA කාණ්ඩයක් එකතු වීමත් අපිට වෙනස් తాවකාලික වෙනසක් විදිහට ඒක දකින්න පුළුවන් නේද? නමුත් ඒක ටක් ගාලා ඒගොල්ලෝ අපව ප්‍රතිස්ථාපනය කරනවා DNA වලින්. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ වෙන්නේ ස්ථිරව. ඒ කියන්නේ ආපහු ඒක වෙනස් වෙන්නේ නැති විදිහට දෝෂයක් හට ගන්නවා නම් ඒක අපිට කියන්න පුළුවන් ජීවියෙක් තුළ ඒ ජිනෝමයේ සිදුවන්නා වූ විකෘතියක් කියලා. එහෙනම් මොකද්ද කියන්නේ විකෘතියක් කියන්නේ කොහොමද කියලා ඇහුවොත් ජීවියෙකුගේ ජිනෝමය තුල ඇති නියුක්ලියෝටයිඩ් අනුක්‍රමණයක ඇතිවන්නා වූ ස්ථිර වෙනස් වීමක් අපිට කියන්න පුළුවන් විකෘතියක් කියලා. හරි. එහෙනම් විකෘති හට ගැනීමෙන් මොකද්ද වෙන්නේ? දැන් අපි මේවා ටික ටික කතා කරලා තියෙනවා. ප්‍රවේණීය පාඩම ඉවරයි. ඊට පස්සේ අර පරිණාමය කියලා තුන්වෙනි පාඩම අවසానයි සම්පූර්ණයෙන්ම. ඒවත් එක්ක ඕගොල්ලන්ට පැහැදිලි විකෘති මේක ඇහුවා අපි නිරන්තරයෙන්. හරි. ගැඹුරට අධ්‍යයනය කරන්න තමයි මෙතෙන්ට ආවේ. නැත්නම් විකෘති කියන කතාව ඔයගොල්ලෝ දැන් දන්නවා යම් තරමකට. ඒතර විකෘති හට ගැනීම මගින් මොකද්ද වෙන්නේ ඊළඟට? ඊළඟට වෙන ප්‍රධාන ක්‍රියාවලිය තමයි ජීවීන් තුල මෙන්න මේවා. මොනවද මේවා කියන්නේ? ප්‍රභේදන. විවිධාකාර වූ ප්‍රභේදන හට ගන්නවා. දැන් ඩාවින්ගේ පරිණාමවාදය ප්‍රධාන වශයෙන් මේ විකෘති මත පදනම් වෙනවානේ. නැත්නම් ප්‍රභේදන මත පදනම් වෙනවා. ඒ කියන්නේ එක ජීවියෙක් තුල නැත්නම් එක ජීව විශේෂයක් තුල එයාගේ પરම්පරාව බිහි වෙනකොට ඒ પરම්පරාව අර මව් પરම්පරාවට වඩා අනිවාර්යෙන් වෙනස්. ඒගොල්ලන්ගේ උචිත ලක්ෂණ තියෙනවා සමහරවගේ අනිචිත ලක්ෂණ තියෙනවා. දැන් මානව ගහණය වුණත් ගත්තයින් පස්සේ මානව ගහණය තුල උචිත ලක්ෂණ ධර්ම પરම්පරාව බිහි වෙනවා වගේම අනුචිත ලක්ෂණ ධර්ම પરම්පරාව බිහි වෙනවා. එහෙනම් උදාහරණයක් විදිහට හිතන්න යම්කිසි රෝගයක් ආවා ලෝකෙ බේත් නැහැ. එහෙම රෝගයක් ආවා කියලා හිතන්න හරි බේතක් හේතක් මොකුත් නැහැ ධර්ම රෝගයක්. නමුත් පෞගේ කාලේ කොරෝනා කියලා ඇවිල්ලා තියන්නේ. ඒතකොට ඒකත් ධර්ම රෝගයක්. ඊටත් වඩා අපි හිතමු ධර්ම රෝගයක් වෙනවා කියලා. ඒතකොට ඒකේ කිසිම මොකුත් ප්‍රතිකාරයක් නැහැ. මිනිස්සාගේ ප්‍රතිශක්තිය මතමයි ඒක රඳාපවතින්නේ. ඒ වගේ රෝගයක් ආවොත් අනිවාර්යයෙන්ම එතකොට ප්‍රතිශක්තිය වැඩි පිරිස විතරක් ඉතුරු වෙන තත්ත්වයකටපත් වෙනවානේ. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අපි හැම දෙයකටම එහෙම තියෙනවා ලෝක ස්වභාවය කියලා කියනවා නේද? ඔව්. ඒකත් ඉතින් සීලම කියන්නේ. එතකොට දැන් මේ වගේ තත්ත්වයකදී අර උචිත ලක්ෂණ, ඒ කියන්නේ හොඳ ප්‍රතිශක්තියක් තියෙන කට්ටිය තමයි ඉතුරු වෙන්නේ. ඒ අනුව ඒගොල්ලෝ තමන්ගේ උචිත ලක්ෂණ ඉදිරියට ගෙනියනවා. එහෙමනේ ප්‍රභේදනයක් හටගෙන ඒකේ නාම විශේෂයක් ඇතිවීම දක්වා පරිණාමයේ ක්‍රියාවලිය සිදුවීම දක්වා මේ ක්‍රියාවලිය දිගටම යන්නේ. ඒ අනුව මේ ප්‍රභේදන වලට බලපාන ප්‍රධානම සාධක වෙන්නේ විකෘති. ජීවීන් තුළ ජිනෝමයේ විකෘති හටගෙන තමයි ප්‍රභේදන ඇති වෙන්නේ. ඒතර ප්‍රභේදන මගින් අපිට රූපානුදර්ශ දකින්න පුළුවන් වෙනවා විකෘති මගින් නව රූපානුදර්ශ ඇති කරනවා. හරි. එයාලගේ එක විදිහට අපිට කියන්න පුළුවන්. ඉතින් මේක හරි. නව ප්‍රභේදන ඇති වෙනවා කියන්න පුළුවන්, රූපානුදර්ශ ඇති වෙනවා කියන්න පුළුවන්. කොහොම හෝ
විකෘති මගින් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතන මේ විකෘති මගින් ජීවීන්ට බොහෝ වෙලාවට ඇති කරන්නේ ප්‍රතිඵල විදිහට අහිතකර ප්‍රතිඵල. කිව්වොත් නිවැරදි. හරි. නමුත් අපි කියනවා සාමාන්‍ය විකෘති ඇතිවීම මගින් වාසිදායක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඒ වගේම වාසි අවාසි මොකුත් නැතුව උදාසීන වෙන්නත් පුළුවන් විකෘති. ආපහු අවාසි වෙන්න පුළුවන්. ජීවීන් තුළ ඇති වෙන විකෘති ප්‍රධාන වශයෙන්ම මේ කාණ්ඩ දෙකට තමයි යන්නේ. උදාසීන හෝ එක්ක අවාසි. නමුත් දැන් පරිණාමවාදයේ පරිණාමයේ වගේ කාර්යයක් ගත්තාම අතර මෙතන වාසිදායක ලක්ෂණ ඇවිල්ලා තියෙනවා නේ. නැත්තම් තාමත් එහෙනම් අර ප්‍රාක්සයිලයේ ගොඩක් විතරයි පෘථිවිය තුළ තියෙන්නේ. හරි. ඒකෙන් විවිධ ජීවීන් ඇති වෙලා ශාක ප්‍රජාති වෙලා සත්තු ඇති වෙලා අපි ඇතිවීම දක්වා ඒ තනි සෛලයක හරි ප්‍රාග්නස්ටික තනි සෛලයෙන් අද අපි මානවයා ගැන කතා කරද්දී ඉතර සංකීර්ණතාවයකින් යුක්ත ජීවියෙක් දක්වා පැමිණීමට දායක වුණේ මේ විකෘති. එනවා අපිට සම්පූර්ණයෙන් මේක බැහැර කරලා මේක නෙගටිව් එකක් අවාසිදායක සිදුවීමක් වැඩක් නැති දෙයක් නරක දෙයක් කියන එක කියන්න බෑ. විකෘති නිසා හොඳ ප්‍රතිඵලක් යම් අවස්ථාවක ඇති වෙනවා. නමුත් සාපේක්ෂව වරකදී ඇති වෙන විකෘති ප්‍රමාණය අපි ගත්තොත් වැඩිපුර වෙන්නේ අවාසි හා උදාසීන තත්ත්වයේ තියෙන විකෘති තමයි සාමාන්‍යයෙන් ගන්න. කාලයක් එක්ක ගත්තාම ඉතින් වාසිදායක ඒවා යම් ප්‍රමාණයක් තියෙනවා. එතන මේ විකෘති වලින් ඔය වගේ දේවල් වෙනවා. එතකොට ඒ නිසා සමහරක් වෙලාවට විකෘතියක් හටගෙන දැන් අපි ගන්නවා DNA වල විකෘතියක් හට ගන්නවා. එහෙම නැත්නම් mRNA අණුවේ විකෘතියක් හට ගන්නවා. දැන් කලින් අපි පාඩම කතා කරන්නේ. ඒකෙදි මොකද උනේ? DNA දාමය මෙහෙම තිබුණා. DNA දාමයෙන් හැදුවා මොකද්ද? ලක්ෂණ පෙන්වන්න යන්නේ. මෙයාගෙන් අපිට හදන්න උනා mRNA එකක් නේද? මේකෙන් mRNA එකක් ආවා. ඒතර මේ විකෘතිය ඇති වෙන්නේ මේ කොයියම්ම හෝ තැනක වෙන්න පුළුවන්. එක්ක DNA එක වෙන්න පුළුවන්. DNA ප්‍රතිවලිතයේ දෝෂයක් ඇතිලා DNA විකෘතියක් වෙන්න පුළුවන්. බහුල වෙන්නේ ඒවා හරි. ඊළඟ DNA එකෙන් ප්‍රෝටීන මේ mRNA එක ප්‍රතිලේඛනය ට්‍රාන්ස්ක්‍රිප්ෂන් කියන අවස්ථාවේදී විතර විකෘතියක් වෙන්නත් පුළුවන්. එතන වැඩි භාෂණයක් ඉබලන වුණොත් විකෘතියක්. ඊට පස්සේ mRNA එක කියවලා හදනවනේ ප්‍රෝටීන ඇමයිනෝ අම්ල පිළිවෙල. රයිබෝසෝම් වගේ. එතන විකෘතියක් වෙන්නත් පුළුවන්. හරි. යනෝ එය කියන යම් හෝ අධීරකදී ඇති වෙන විකෘතියක් ගැන අපි මේ කතා කරන්නේ. ප්‍රධාන වශයෙන් විකෘතිය වෙන්නේ එක්ක මේ අවස්ථාව දෙකෙන් තමයි ප්‍රධාන වශයෙන්ම. හරි. ඒතර ඒ අනුව ඒ ඇතිවන්නා වූ විකෘතිය මගින් බොහෝ දුරට නිර්මාණය වෙන ප්‍රෝටීනයක්. හරි. විකෘතියක් ඇතිව නෙමෙයි මම කිව්වේ දැන් සාමාන්‍යයෙන් DNA mRNA වගේ අණු වලින් අවසානයේ එයා මොකද්ද මේ හදන්න යන්නේ ප්‍රෝටීනය. ප්‍රෝටීනය කියන්නේ ලක්ෂණ තීරණය වෙන්නේ. එනෝ ප්‍රෝටීනය තුල හරි කිසිම බලපෑමක් නොවෙන්න පුළුවන්. ඒ ප්‍රෝටීනේ වැඩ කර නැතුව යන්න පුළුවන්. අවාසිදායක තත්ත්වයක් අන්න. ඒ වගේම තමයි වාසිදායක විදියට සමහර ප්‍රෝටීන වල ක්‍රියාකාරීත්වය වැඩි වීම. හරි. එහෙම නැත්නම් එයා වෙනත් උපස්තරයෙන් කලින් එක උපස්තරයකට ක්‍රියා කරපු කෙනා තව උපස්තරයකට ක්‍රියා කරනවා වෙන්න පුළුවන්. හරි. ඒ වගේ ලක්ෂණ පෙන්වන්න කරන්න පුළුවන් ඉඳලා ඉట్లా මේක ගොඩක් කලාතුරකින් වෙන්නේ. මේ දෙක තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. හරි. ඒ අනුව ඔය වගේ දේවල් පොදුවේ අපි විකෘති වලට අදාළව දැනගන්න ඕනේ. විකෘති වලින් විකෘති කියන්නේ මොකද්ද? මේකෙන් මේ දේවල් වෙන්න පුළුවන්. සහ ප්‍රභේදන ඇති වෙලා පරිණාමය වෙන්න ප්‍රධාන වශයෙන් ජීවීන් තුළ දායක වෙන්න මේ විකෘති ඇතිවීම කියන එක අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ මම දාලා තියෙනවා මේ විකෘති. හරි. ප්‍රධාන වශයෙන් ගත්තයින් පස්සේ විකෘති අපිට වර්ගීකරණය කරන්න පුළුවන් මේ විදිහට. මේක දාගත්තාම ඔයගොල්ලෝ ලේසි. ඒ කියන්නේ පාඩමේ ආරම්භයේ කලින් අපි පාඩමේ ප්‍රමාණය දැනගන්න ඉපා මේ වපසරිය මෙච්චරයි කියලා. යන විකෘති ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන් කොටස් දෙකකට ඥාන විකෘති සහ වර්ණ දේහ විකෘති කියලා. ඥාන විකෘති අපිට අපව බෙදන්න පුළුවන් හරි ආදේශය, නිවේශනය හා ලෝපය කියලා. වර්ණ දේහ වල විකෘති අපිට බෙදන්න පුළුවන් වර්ණ දේහ සංඛ්‍යාවේ සිදුවන විකෘති හෝ වර්ණ දේහ වල ව්‍යුහයේ සිදුවන විකෘති කියලා. ඒතර ඔය ආකාර පහ ප්‍රධාන වශයෙන් අපි මේ විකෘති කියන පාඩ එක යටතේ සම්පූර්ණ කරාම තමයි මේ පාඩ එක අවසන් වෙන්නේ. හොඳයි. එහෙනම් මම කෙලින්ම මේ වර්ගීකරණය අයින් කරනවා. වර්ගීකරණය අයින් කරලා මම යනවා මේ ආදේශය, ඥාන විකෘති වල තියෙන ආදේශය කියන කොටසට. එතනින් පස්සේ මේ කොටස් ටික එකින් එක කතා කරගෙන යමු. අපි මේකත් ඕන්න අපි මොකලා ඊට පස්සේ අර්ථයෙන් එක සකස් කරගමු. ආදේශයක්, ඥාන විකෘතියක් කියන්නේ මොකද්ද සහ ඒකෙන් අර ඇතිවන ආකාර තුන.
ප්‍රධාන වශයෙන් ගත්තයින් පස්සේ ඥාන විකෘති ගත්තාම ඒවා සිද්ධ වෙන්නේ DNA ප්‍රතිවලිතයේදී හරි. ඥාන විකෘති වෙන්නේ DNA ප්‍රතිවලිතයේදී. මේව ගොඩක් වෙලාවට අපි කියනවා අහඹු නැත්නම් ස්වයං සිද්ධ විකෘති කියලා. ඒ එහෙම කියන්නේ. ඒ කියන්නේ මේකෙදී අපි කලින් වලට මතක ඇති කතා කරා අර ප්‍රතිවලිත යාන්ත්‍රණයේදී. හරි ප්‍රතිවලිත යාන්ත්‍රණයේදී සමහරක් අවස්ථා තිබුණා වැරදි ප්‍රශ්නයක් යොගලණය වෙන එක. ඒතර අපි කිව්වා ඒකේ 10 5කට එකක් වගේ තමයි එහෙම වැරදි ප්‍රශ්නයක් යොගලණය වෙලා දෝෂයක් වෙන්නේ කියලා. ඊට පස්සේ ආවා සෝදුපත් කියවීමේ යාන්ත්‍රණය කියලා එකක්. ඒකෙන් මේක අඩු කරා කීයට 10 10කට එකක් විදිහට. 10 10කට එකක් විදිහට දෝෂ අඩු කරා. 10 10කට එකක් වෙනවනේ කියන්නේ. නේද? 10 බිලියන එකකට වැඩි ප්‍රමාණයක් 10 10ක් කියන්නේ. ඒතර ඒ අනුව ඒ ප්‍රමාණයකට එකක් හරි වෙනවා. අර අන්න ඒ වගේ දෝෂයක් ගැන තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ. හරි අහඹු දෝෂයක් ඒක. මේ අහඹු දෝෂය ඇති වෙන එක වැඩි කරන්න පුළුවන් සමහරක් භෞතික සහ රසායනික සාධක වලට. මොනවද භෞතික සහ රසායනික සාධක වලට? භෞතික රසායනික උදාහරණයක් විදිහට X-ray ඊට පස්සේ UV වගේ කිරණ වර්ග වලට. ඒක රසායනික සාධක කියන්නේ විවිධ chemicals. අපි මේ අණුක ජීව විද්‍යාව පාඩමේ කතා කරනවා ඉස්සරහට එතිඩියම් බ්‍රෝමයිඩ් කියලා. හරි. ඒක කතා කරලා තියෙනවා රැගරෝස් ජල විද්‍යුතාගමනයේ ඊට පස්සේ අර ඒෂන DNA වලදී මේක කතා කරලා තියෙනවා එතිඩියම් බ්‍රෝමයිඩ් කියලා කිමිකල් එකක්. ඒක පිළිකාකාරක. ඒ කියන්නේ මේ DNA වල විකෘති වලට මඟ පාදන සාධකයක්. රසායනික සාධකයක්. හරි. ඒතකොට ඒ වගේ භෞතික රසායනික විකෘති කාරක. විකෘති මොනවාද? විකෘති කාරක. ඒවට අපි කියන්නේ මේ විකෘති කාරක හේතු වෙන්න පුළුවන් මෙන්න මේ தත්ත්ව වැඩි කරලා දෙන්න. හරි. දැන් අපේ ස්වභාවික යන්ත්‍රණය මේ තරමකට අඩු කරලා තියෙන එක මේක 10 7කට එකක් ලෙස නේද 10 5කටම එකක් ලෙස අන්න ඒ විදිහට වැඩි කරලා දෙන්න පුළුවන්. ඒතකොට මේ විකෘති ඇති වෙන සම්භාවිතාවය වැඩි වෙලා ඒ තුලින් විවිධාකාර රෝග විශේෂයෙන් පිළිකා වගේ තත්ත්ව ඇති වෙන්න ඉඩකඩ වැඩි. හරි. ඒතකොට ඥාන විකෘතියක් කියන්නේ ඒ වගේ අහඹු ස්වයං සිද්ධ විකෘතියක් ප්‍රධාන වශයෙන් DNA ප්‍රතිවලිතයේදී සිද්ධ වෙන දේවල්. ඒතර මේ ඥාන විකෘති ගත්තයින් පස්සේ මේකේ ප්‍රධාන තියෙනවා කොටස් 3ක්. හරි. මම අර කලින් බෝඩ් එකේ දැම්මා වගේ ආදේශය, නිවේෂණය සහ ලෝපය කියලා. දැන් ඒ ටික හරියටම අපි පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ ආදේශය කියන්නේ මොකද්ද, නිවේෂණය කියන්නේ මොකද්ද සහ ලෝපය. තමයි සරලව කිව්වොත් ආදේශය කියන්නේ මේකයි කියන එකයි. ආදේශය කියලා කියන්නේ DNA දාමයේ තියෙනවා. ඒ දාමයේ තියෙන නිකම්ම තියෙන එක ප්‍රතිවලිත වෙනවනේ. ඒ ප්‍රතිවලිත වෙනකොට ඒකේ එක්තරා වූ භස්මයකට එහෙම නැත්නම් එක්තරා නියුක්ලියෝටයිඩයක් වෙනුවට වෙනත් නියුක්ලියෝටයිඩයක් ආදේශ වෙනවා. ඒකනේ ආදේශය කියන්නේ. ඒක තමයි ආදේශය පළවෙනි. ඊට පස්සේ නිවේෂණය. නිවේෂණය කියලා කියන්නේ ඒකට අපි ඉංග්‍රීසි ටර්ම් එක ගත්තොත් insertion ආදේශය ඊට පස්සේ නිවේෂණය. එකතු වීම insert කියන්නේ එකතු වෙනවනේ. insertion. ඒ කියන්නේ අලුතින් භස්මයක් එකතු වෙනවා. මෙතෙක් නොපැවතුණු භස්මයක් එකතු වීම. නිවේෂණය. ඊට පස්සේ කියනවා ලෝපය කියලා. හරි. ඒකට ඉංග්‍රීසි ටර්ම් එක කියන්නේ deletion. delete වෙනවා කියපුවම ඔයගොල්ලෝ දන්නවනේ ෆෝන් වල ඔයා මේකේ delete බටන් එකක් කියලා. ඒක delete කියන්නේ ඒක මකනවා කියන එක නැත්නම් ඉවත් කරනවා. ඒක ලෝපය කියන්නේ ඒක. ආදේශයෙන් වෙනස් වෙන්න පුළුවන් තියෙන එක ඊට පස්සේ නිවේෂණය වෙලා එකතු වෙන්න පුළුවන්. ඊට පස්සේ ලෝපය වෙලා ඉවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට නියුක්ලියෝටයිඩ් වලයි මේක සිද්ධ වෙන්නේ. ඒත් මේක දැන් මෙහෙම DNA දාමේ තියෙනකොට මේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් දැන් ආදේශය නම් ගොඩක් වෙලාවට එක භස්මයකට තමයි සිද්ධ වෙන්නේ. ආදේශයක් වෙන්න බෑනේ භස්ම ගොඩකට එකපාරටම වෙන්නේ නැහැ. අහඹු සිද්ධිය ගොඩක් අහඹුතාවයතර වැඩි. හරි. අපි සාමාන්‍ය ආදේශයක් වෙනවා කියලා කතා කරන්නේ මෙහෙම DNA දාමේ මෙහෙම භස්ම ගණනාවක් මෙහෙම තියෙනවා. එක තැනක එක භස්මයක් වෙනකොට වෙනත් භස්මයක් ආදේශ වෙනවා. ඒතර ඒ වගේ තනි නියුක්ලියෝටයිඩ් එක වෙන විකෘති. එහෙම නැත්නම් මේවත් ඒවට වෙන්න පුළුවන්. නිවේෂණය ලෝපයක් තනි නියුක්ලියෝටයිඩ් එක වෙන්න පුළුවන්. එක නියුක්ලියෝටයිඩ් එකක් ඉවත් වෙනවා. එතකොට අපි ඒවට කියනවා ලක්ෂ්‍ය විකෘති කියලා. දැන් ලක්ෂ්‍ය විකෘතිය කියන්නේ මොකද්ද? එක නියුක්ලියෝටයිඩ් යුගලක පමණක් සිදුවන වෙනස්කම්. එක නියුක්ලියෝටයිඩ් යුගලකද නැත්නම් එක නියුක්ලියෝටයිඩ් එකද? ඒකත් පොඩි ගැටලුවක් නේද?
මෙහෙමයි. එතන දැන් අපේ දැන් නෝට් එකේම තියෙන නියුක්ලියෝටයිඩ් යුගලක ආදේශයේ යුගලක නිවේශනය එහෙම කියලා. මෙහෙම කියන පළවෙනි එක එක් නියුක්ලියෝටයිඩ් යුගලක් පමණක් වෙනස් වූ විට ඒවා ලක්ෂ්‍ය විකෘති ලෙස හැඳින්වෙනවා. ඒතකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් එක නියුක්ලියෝටයිඩයක්ද නැත්නම් යුගලක්ද කියලා. නෑ මේක මෙහෙම නෙවෙන්නේ. එක නියුක්ලියෝටයිඩයක් වෙනස් වුණාම හරිද? හිතන්නකෝ දැන් මෙතන තිබුණේ G. ඒතකොට එයාට ඊළඟ අනුපූරක වෙන්නේ C නේ. ඒතකොට මෙතෙන්ට වෙනස් වුණා මෙයා අපි හිතමුකෝ මෙතන මේ A ආවා කියලා. එතන G වෙනුවට A ආවනම් ඊට පස්සේ එයාගේ DNA වල වගේ නම් එයාට අනුපූරක වෙන්නේ T. එයනෝ දැන් මේ යුගලමනේ වෙනස් වෙන්නේ. එක නියුක්ලියෝටයිඩ් එක වෙනසකින් යුගලක් වෙනස් වෙනවා. ඒක ඉබේම සිද්ධ වෙනවා. හරි. මොකද එක්කෙනෙක්ට අනුපූරක වෙන අනිත් කෙනා. ඒකයි අපි කියන්නේ යුගලක. යුගලක වෙනස් වීම අපිට කියන්න පුළුවන් ලක්ෂ්‍ය විකෘතියක් කියලා. ආදේශයේ හැමතිස්සෙම වගේ යුගලක තමයි වෙන්නේ. නමුත් නිවේශනයේ ලෝපය වගේ දේවල් යුගලකට වඩා වැඩියෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ භස්ම කීපයක් එක්කම ඉවත් වෙලා යාම හෝ අලුතින් එකතු වීම සිද්ධ වෙන්න පුළුවන් විවිධ හේතු නිසා. ඒකයි එහෙම කියන්නේ. හරි. ඒතර එකතු වීම ඉවත් වීම මේ දේවල් තව පැහැදිලි නැත්නම් මේකෙන් පැහැදිලි කරගන්න කොහොමද ඒක වෙන්නේ කියලා. හරි. දැන් අපි මුලින්ම මම මේක පොඩ්ඩක් කියනවා ඔයගොල්ලන්ට ආදේශය වෙන්නේ කොහොමද කියලා. හරි. ආදේශය නිවේශනය හා ලෝපය. ඒකේ පොඩ්ඩක් මම පැහැදිලි කරනවා ආදේශයට වැඩි විස්තර කියන්න කලින් මේ කිව්ව කතාව තවදුරටත් පොඩ්ඩක් මෙතනින් පැහැදිලි කරනවා. දැන් හිතන්න මෙහෙම DNA එකේ නැත්නම් mRNA එක මෙහෙම නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක් තිබුණා. හරිද? මේක mRNA එකක් හරි. ඇයි U තියෙනවනේ. U තියෙනවා නම් DNA නෙමෙයි mRNA හරි. ඒතර මේ අණුපිළිවෙලට අදාළව මම ගන්නවා මෙන්න මේ ලක්ෂණය. මෙතන තියෙන C වෙනස් වෙනවා ඒ විදිහට. ඔන්න වෙනස් වුණා. දැන් අර කට්ටියට බලපෑමක් නැහැනේ. මේ කට්ටියට බලපෑමක් නැහැනේ. මේ කට්ටිය ඔහොම ඉන්නවා. හැබැයි මොකද වෙන්නේ? මෙයාගෙන් දැන් අනුකූලකව කෙනෙක් හැදෙනවා නම් දැන් අපි මෙතන U අයින් කරලා මෙහෙම ගමුකෝ. මෙතන DNA එකක් කියලා හිතමුකෝ. මෙයා T ඉන්නවා. මෙතන T කියලා දාමුකෝ අපි U වෙනුවට. DNA එකක් කියලා හිතමු. එතන මෙයාගෙන් දැන් ප්‍රතිවලිත වෙනකොට මොකද වෙන්නේ? ප්‍රතිවලිත වෙනකොට මේකේ දැන් කලින් තිබ්බේ C නේ. හරිනම් ඉන්න ඕනේ C. ඔන්න C තිබ්බේකට දැන් A ඇවිල්ලා තියෙන්නේ එන වෙනත් භස්මයක් එතෙන්ට ආදේශ වෙලා. එතකොට මෙයාගෙන් හැදෙන මේ ඇමයිනෝ ආම්ල අණුපිළිවෙල නැත්නම් මෙයාගෙන් හැදෙන ඊළඟ එකටත් ඒ දෝෂය යනවනේ. ඇයි මෙතන දැන් ඇඩිනින් එකෙන් අනුපූරක විදිහට එනවා තයමීන් ඇඩිනින් සයිටෝසින් මෙතන දැන් හරිනම් එන්න ඕනේ ගුවැනින් නමුත් අලුතින් හැදෙන දාමේ එන්නේ තයමීන් එන භස්ම යුගලක වෙනසක් නේ ඒකයි යුගලක වෙනසක් කියන්නේ හරි මෙතනින් ගුවැනින් එනවා තයමීන් ඇඩිනින් තයමීන් තයමෝම භස්මන් පිළිවෙලනේ ඕක තමයි ආදේශය කියන්නේ ඊට පස්සේ මම ආපහු ගන්නවා සරලව කලින් තිබ්බ C එකම දාලා මම මෙහෙම ලියනවා C C A T A A කියලා. දැන් ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මෙතනදි මම ගන්නවා ආදේශය නැත්නම් මේ ආදේශය නෙමෙයි නිවේශනය. දැන් මේ ආදේශය ඊළඟට දැන් නිවේශනය කියන්නේ මොකක්ද කියන එක මම ඉක්මනට පැහැදිලි කරනවා. අපි ක්‍රියාවලියට යන්න කලින් ක්‍රියාවලියට කියලා මම ආයෙ කියනවා ඒක දැන් පොඩි අවබෝධයක් ගන්න. හරි මේ තුනේ මොකක්ද මේ ඇත්තටම වෙන්නේ කියන එක. දැන් මෙතෙන්දි වෙන්නේ මොකක්ද නිවේශනය කියන්නේ අලුතින් භස්මයක් එකතු වෙනවා. අපි එකතු වෙන නැත්නම් වෙනස් වෙන එක A කියලාම ගමු. දැන් මේකෙදි වෙන්නේ මේ ටික ඔහොමම තියෙනවා. දැන් අපි යාන්ත්‍රණ ඔක්කොම දන්නවනේ දැන් ඔයගොල්ලෝ දන්නවා. දැන් මෙතනදී මේකෙන් මේ අනුක්‍රමයට අදාළව ඇමයිනෝ ආම්ල කීයක් නිෂ්පාදනය වෙනවද? 3ක්. ඇයි? එක් නියුක්ලියෝටයිඩ් 3කින් තමයි නැත්නම් කෝඩෝනයකින් තමයි එක ඇමයිනෝ ආම්ලයක් නිරූපණය වෙන්නේ. එහෙනම් කෝඩෝන මෙතන කීයක් තියෙනවද? 3ක් තියෙනවනේ. එහෙනම් ඇමයිනෝ ආම්ල 3ක් හැදෙනවා. ඒතර අනිවාර්යයෙන්ම දැන් මෙතනදී CCA කියන ඇමයිනෝ ආම්ලයට අදාළව mRNA එකකින් හැදෙනවා නම් හැදෙන්නේ GGU කියලා එකක්. ඒතර අනිවාර්යයෙන්ම ඒක මොකක් වෙනවද? GGU කියලා එකක් හැදෙන්න ඕන එකට මොකක් වෙලාද දැන්? දැන් හැදිලා තියෙන්නේ මේක හැදෙන්න ඕනේ. නමුත් ඒක නෙමෙයි හැදිලා තියෙන්නේ UGU කියලා එකක්. ඒ අනුව ඇමයිනෝ ආම්ලය වෙනස් වෙනවා.
එතකොට එක ඇමයිනෝ අම්ලයක් මොකක් වෙනවද පොලිපෙප්ටයිඩ් දාමේ හැදෙන එක ඇමයිනෝ අම්ලයක් මේ විකෘතිය නිසා වෙනස් වෙනවා. ඒතකොට ඒකෙන් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඊළඟ නිවේශනයේදී වෙන්නේ මෙහෙම දෙයක්. නිවේශනයේදී මොකද්ද වෙන්නේ? දැන් අපේ වෙනස් වෙන එක නා A කියලානේ අපි සලකන්නේ. ඒතකොට මෙතෙන්ට එනවා A. හැබැයි මේ අර කලින් වගේ C අයින් වෙලා නෙමෙයි එන්නේ. C තියෙද්දිම මේ දාමයට එකතු වෙනවා A. ඔහොම. එතකොට මේ අනුක්‍රමය දිග වැඩි වෙනවා. අපි කියමුකෝ මෙතන ඉඳලා මේ ටික තමයි මේ මුලින් ඒ කියන්නේ කෝඩෝන 3කින් තීරණය වෙච්ච එකක් කියලා. 3කින් තීරණය වෙන්නේ නැහැ. ගොඩක් කෝඩෝන තියෙනවා තීරණය වෙන්න. ඒ කියන්නේ ඇමයිනෝ අම්ල දහස් ගණක් බහුවය කරන ප්‍රෝටීනයක් හැදෙන්නේ. යනවා කෝඩෝන ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා. නමුත් දැන් අපි නිකන් දර වශයෙන් හිතමු මේක තමයි DNA අනුක්‍රමය කියලා. එතකොට දැන් මේකට අලුතින් භාෂ්මයක් එකතු වුණා කියලා කියන්නේ අපි කියනවා ඒකට අනුක්‍රමය දිග වැඩි වෙනවා කියලා. හරිනේ කතාව. ඉතින් එකක් වැඩි වුණාම අලුතින් දිග වැඩි වෙනවා. මෙතෙන්දී එහෙම එකක් වෙන්නේ නැහැ. දැන් මොකද්ද වෙන්නේ කියලා බලන්න ඕනද? අර කලින් වගේ දැන් මෙතනින් නිරූපණය වෙන එකක්. දැන් කියවගෙන යන්නේ mRNA එක හෝ රයිබෝසෝමයේ මගින් mRNA එක කියවගෙන යන්නේ පිළිවෙලට කියවගෙන යද්දි 3න් 3. දැන් අර අණුපිළිවෙල මොකද වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා නේ. මේ ඇයි මෙයාගෙන් මෙතෙන් මැද්දට පැනලානේ මෙයා. එතකොට මෙයා කියවන්නේ මේ 3 දෙනා මුලින් කියවනවා ඊට පස්සේ මේ 3 දෙනා කියවනවා ඊට පස්සේ මේ 3 දෙනා අන්තිමට මේ එකෙක් ඉතුරු වෙලා. දැන් හරිනම් කියවෙන්න ඕනේ කොහොමද? හරි එක මම මෙතනින් අදිනවා. හරි A T G C C A T A මේකනේ හරි එක තමයි මේක. හරි. මෙන්න හරි අනුක්‍රමය. සාමාන්‍ය පුද්ගලයෙකු ඔන්න කියවෙන අනුක්‍රමය. හරි. එතකොට මේකෙදි A T G මුලින් කියනවා ඒකට අදාළ ඇමයිනෝ අම්ලය හදනවා. ඊට පස්සේ ඔන්න හම්බ වෙනවා C C A ඒකට අදාළ ඇමයිනෝ අම්ලය හදනවා. ඊට පස්සේ T A A කියනවා ඒකට අදාළ ඇමයිනෝ අම්ලය ගෙනල්ලා ඒ ටික යා කරලා ඔන්න හදනවා දාමය. ඔක තමයි හරි දාමය. දැන් මෙතනින් මොකද වෙන්නේ? දෙවෙනියට කියවන්න ඕනේ හරියට CCA. මේකනේ දෙවෙනියට කියවන්න ඕනේ. දැන් මෙතෙන්දි කියවුණා ACA කියලා වෙනත් එකක්. මෙතෙන්දි මොකද වෙන්නේ? ACC කියලා එකක් දෙවෙනියට කියවනවා. එතකොට මේක නෙමෙයිනේ එකනේ. මේක නෙමෙයි. ඒ කියන්නේ මේක තල්ලු වෙලා හරි ඉස්සරහට දැන් මෙතනින් එකක් ආවන් පස්සේ මේක තල්ලු වෙනවා ඉස්සරහට. ඊට පස්සේ තුන්වෙනි එක TAA කියවන්න ඕනේ එකට දැන් කියවන්නේ ATA කියලා. හරි? අන්න එහෙම වෙනසක් වෙනවා. මොකේද මේ නිවේශනයේදී. ඊට පස්සේ ලෝපය කියන්නේ එකක් අයින් වෙලා යනවා. අපි කියමු මේ සීටමනේ ඔක්කොම වෙන්නේ. හරි සී ළඟට තමයි ඔක්කොම වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එක්කෙනෙක් අයින් වෙලා යනවා. ATG තියෙනවා. ඊට පස්සේ C දැන් C එකයි තියෙන්නේ. මෙතන C මේ C අයින් වෙලා යනවා. අපි හිතමුකෝ එහෙම මෙයා අයින් වෙනවා. එතකොට C A දැන් ඉතුරු දාමේ මේ විදිහට ලියනවා. C A T A A. දැන් කලින් මෙතන හිස් තැනක් හරි ඔය. මෙතන C එකක් හිටියා. එයා නෑ දැන් ගිහින්. එතකොටත් මොකද වෙලා තියෙන්නේ බලන්න. මුලින් ATG කියනවා එක හරි. ඊට පස්සේ කියනවා CAT කියලා එකක්. ඊට පස්සේ AA දෙකක් කියලා නතර වෙනවා. ඉතුරු වෙලා නැහැ කියවන්න එක. එකෝ එකටත් වැරදි එකක් කියනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? බලන්න දෙවෙනි එක CATද නැහැ. ඔය වෙනස්. ඒ අනුව ඔයගලන්ට තේරෙනවා ඇති මේ විකෘතිය ටිකක් භයානකයි. නිවේශනය හෝ ලෝපය සිදුවන ටිකක් භයානකයි කියලා තේරෙනව නේද? ඇයි? මුළු දාමයෙන් එතනින් එහාට තියෙන මුළු දාමයම වෙනස් වෙනවා. සම්පූර්ණයෙන් පිටිපස්සට තියෙන දාමය සියල්ලම අනුපිළිවෙල වෙනස් වෙනවා. මේකත් භයානකයි හරි. හැබැයි එච්චරම අර සමහරක් අවස්ථාවල භයානක නැති වෙන්න පුළුවන් හරි. ඒක ඇමයිනෝ අම්ලයකනේ. එතන මම එනවා දැන් හරි. ආදේශය තමයි ඊළඟ අපේ මාතෘකාව ප්‍රධාන මාතෘකාව වැඩිපුර සාකච්ඡා කරන්න තියෙන්නේ මේක. හරි. ආදේශය කියන්නේ මේ වගේ විකෘතියක් නේ දැන්. ඒක අපි දන්නවා දැන් තරමක් පැහැදිලි කරපු නිසා ඒක පහසුයි. ඒතර ආදේශය අපි කියන්නේ ලක්ෂ්‍ය විකෘතියක් කියලා. ඒ කියන්නේ එක ලක්ෂයකනේ මේක සිදු වෙන්නේ. ඒක නිසා මේක ගොඩක් වෙලාවට ලක්ෂ්‍ය විකෘතියක් කියලා කියනවා. ඒ වගේම මේකෙන් කියනවා දිග වෙනස් වෙන්නේ නැහැ කියලා. හරි? මේ ටික මම අයින් කරන්න. අනුක්‍රමේ නැත්නම් DNA දාමේ මොකක් වෙනස් වෙන්නේ නැද්ද? දිග වෙනස් වෙන්නේ නැහැ. ඒ දිග වෙනස් වෙන්නේ නැහනේ. කලින් තිබිච්ච කෙනෙක් අයින් වෙලා එතෙන්ට වෙන කෙනෙක් ආදේශ වුණා. ඒක දිග වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක ලක්ෂ්‍ය විකෘතියක් කියලා කියනවා. ඒ වගේම මේකෙදි සමහරක් වෙලාවට හදන්නා වූ ඇමයිනෝ අම්ල අණුපිළිවෙලට බලපෑමක් නොවෙන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මෙතෙන්දී අපිට උන්න දෙන්නට අනුව මේ විදිහට උනොත් බලපෑමක් වෙනවා. හැබැයි සමහරක් වෙලාවට බලපෑමක් නොවෙන්නත් පුළුවන් හදන ඇමයිනෝ අම්ලයට. ඒ කියන්නේ මේකෙන් හදපු ඇමයිනෝ අම්ලය මේකෙනුත් එනවා. උදාහරණයක් විදිහට ඒකට මෙහෙම දෙයක් ඕගලන්ට මතකද දන්නේ නැහැ. සමහරක් ඇමයිනෝ අම්ල සඳහා කෝඩෝන කිහිපයක් කේත සැපයුවා.
උදාහරණයක් විදිහට මම එතන ගන්නවා ග්ලයිසින් කියන ඇමයිනෝ අම්ලය. හරි ග්ලයිසින් කියන ඇමයිනෝ අම්ලය හැමතිස්සෙම මුල් දෙක G. මෙහෙම තමයි ග්ලයිසින් වල එන්නේ හතර ආකාරයකින් එයව හදනවා. ඒ කියන්නේ කෝඩෝන අණුපිළිවෙල මේ ලියන්නේ. හරි ගුවැනින් ඊට පස්සේ මෙතන ඇඩිනින් තිබුණත් ග්ලයිසින්, යුරැසිල් තිබුණත් ග්ලයිසින්. තයිමින් නෑනේ. සයිටෝසින් තිබ්බත් ග්ලයිසින්. මේ ගුවැනින් තිබ්බත් ග්ලයිසින්. ඒතර මේ කෝඩෝන අනුක්‍රම හතරෙන්ම හැදෙන්නා වූ ඇමයිනෝ අම්ලය තමයි ග්ලයිසින්. දැන් ඔයගොල්ලෝ නිකමට හිතලා බලන්න අපිට අදාළව ආදේශ විකෘතිය මෙන්න මේ විකෘතිය සිද්ධ වුණේ දැන් මේක නම් පළවෙනි එකනේ මේ ලියපු විදිහට අදාළව. ඔය විකෘතිය සිද්ධ වුණේ මෙන්න මේ වගේ තැනක කියලා හිතන්න. හිතන්න මෙතෙන්ට A එකක් ආවා. U වෙනකොට මෙතෙන්ට A ආවා. එතකොට මොකක්ද එන්නේ? GG A කියලා නෙන්නේ. ඉතින් ඒ මෙයාමනේ. ඔව් එයාම තමයි. එතකොට හැදෙන්නේ කවුද? ග්ලයිසින්ම තමයි. ආම් බලපෑමක් උනේ නැහැ. අන්න එහෙම අවස්ථාවක් එහෙම වාසියක් අපිට තියෙනවා. මොකේද මේ ආදේශ මේ වෙන ආදේශ විකෘති වලදී ආදේශ ධ්‍යාන විකෘති වලදී. එතකොට ඒකදී අපි කියනවා මේ තුන්වෙනි ලෙටර් එක. කෝඩෝන එක තියෙන තුන්වෙනි ලෙටර් එකට අපි මෙන්න මේ අමුතු නමක් කියනවා වොබල් අක්ෂරය කියලා. නැත්නම් වෙවුලුම් අක්ෂරය කියලා කියනවා. හරි. ඒ කියන්නේ ඒක එහා මෙහා වුණාට ගැටලුවක් නෑ. හරි. පොඩි වෙවිලීමක් විතරයි. වෙන බලපෑමක් නෑ. හරි. එතකොට මේ කෝඩෝන එක තියෙන තුන්වෙනි අක්ෂරයට මෙහෙම වොබල් අක්ෂරය කියලා කියනවා. එතකොට ඒක වෙනස් වුණා කියලා ඇමයිනෝ අම්ලය වෙනස් වෙන්නේ නැහැ. ඒ අනුව එතනින් හැදෙන ප්‍රෝටීනය පොලිපෙප්ටයිඩ් දාමයක් වෙනස් වෙන්නේ නැහැ. ගැටලුවක් නැතුව ඒක සකස් වෙනවා. නමුත් අර වගේ එහෙම නැතුව ඒ කියන්නේ වොබල් අක්ෂරය නැතුව වෙනත් අක්ෂරයකට ඇතිවෙනා වූ ආදේශයක් මගින් මොකක් වෙන්න පුළුවන්ද? එක ඇමයිනෝ අම්ලයක් ප්‍රෝටීන වල හැදෙන පොලිපෙප්ටයිඩේ එක ඇමයිනෝ අම්ලයක් වෙනස් වෙන්න පුළුවන්. ඒතර එක ඇමයිනෝ අම්ලය වෙනස් වීම නිසා ප්‍රෝටීනේ ප්‍රාථමික ව්‍යුහය යම් තරමක් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනවනේ. ඒකව තව තේරුණාද? මෙතන මේ විදිහේ දෝෂයක් වෙනවා. එතකොට දැන් මේ හැදෙන අදාළ ඇමයිනෝ අම්ලය, ඒ කියන්නේ මේකට අදාළව අපි mRNA කියන අණුපිළිවෙල ගත්තොත් එන්නේ මේකට අදාළව යුරැසිල් U A C අපව U UG U සහ A U කියලානේ. මේ විදිහ තමයි mRNA එකේ අණුපිළිවෙල මේකට. ඒතකොට මෙතනින් මේකෙන් එක ඇමයිනෝ අම්ලයක් නිරූපණය වෙනවා, මේකෙන් එක ඇමයිනෝ අම්ලයක්, මේකෙන් එක ඇමයිනෝ. දැන් කලින් විදිහට නම් මෙතෙන්ට එන්න ඕනේ. කලින් තිබ්බේ C නේ නම් GGU කියන ඇමයිනෝ අම්ලය. ඒ කියන්නේ ග්ලයිසින් එන්න ඕන එකට දැන් මේ පළවෙනි අකුර වෙනස් වුණාම අනිවාර්යෙන් ඇමයිනෝ අම්ලය වෙනස් වෙනවා. හරි. තුන්වෙනි අකුරට තමයි ඒ chance එක තියෙන්නේ. ඒතර පළවෙනි අකුර වෙනස් වුණාම ඒකෙදී අනිවාර්යෙන් ඇමයිනෝ අම්ලයක් වෙනස් වෙනවා. ඒතර ඇමයිනෝ අම්ලය වෙනස් වීමෙන් ඒ මෙයාට හැදෙන ඇමයිනෝ අම්ලය වෙනස් වෙනවා. ග්ලයිසින් නෙමෙයි දැන් හැදෙන්නේ වෙන එකක්. එහෙම වුණාම අනිවාර්යෙන් ඒ ප්‍රෝටීනේ කෘත්‍ය සමහරට ඒකේ රේඛීය ව්‍යුහය අපි කියන ප්‍රාථමික ව්‍යුහය කියලා ඒක වෙනස් වෙලා කෘත්‍යයක් වෙනස් වෙන්න පුළුවන්. ඊට කඩක් තියෙනවා වෙනස් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. කෙසේ හෝ ඒ වගේ වෙනස් වෙන අවස්ථාවකදී ඒවට අපි කියනවා අපගතාර්ථ විකෘති කියලා. මෙන්න මේ වගේ නම් ටිකක් තියෙනවා. ඒ ටික හොඳට මේක තේරුම් ගන්න ඕනේ. අපගතාර්ථක විකෘති. අපතාර්ථක නෙමෙයි අපගතාර්ථක. ඔහොම විකෘති කියලා කියනවා. ඒ වගේ විකෘතියක් වෙනවා. ඒ කියන්නේ වොබල් අක්ෂරය නොවන අක්ෂරයකට මේ කෝඩෝනේ වෙනසක් වෙලා ආදේශයක් වෙලා ඒ ආදේශය මගින් ඇමයිනෝ අම්ලය වෙනස් වෙනවා නම් ඊට පස්සේ තියෙනවා හරි සමහරක් වෙලාවට දැන් මම අර කිව්වා වගේ එක ඇමයිනෝ අම්ලයක් වෙනස් වීම නිසා රේඛීය ව්‍යුහය වෙනස් වෙන්න පුළුවන්. නමුත් රේඛීය ව්‍යුහය වෙනස් වුණා කියලා සමහරක් විට තෘතීක ව්‍යුහයට ද්විතීක ව්‍යුහයට බලපෑමක් නොවෙන්න පුළුවන්. මොකද ඇමයිනෝ අම්ල දහස් ගණනක් තියෙනවනේ. ඒ දහස් ගණනෙන් ඒ අදාළ බන්ධන හදලා ප්‍රෝටීනය සකස් කරලා දෙනවා. ඒ අනුව බලපෑමක් නොවෙන්න පුළුවන් බොහෝ විට. බලපෑමක් වෙන්නත් පුළුවන්. හරි. සමහර අවස්ථා තියෙනවා එහෙනම් බලපෑම ඇති වෙලා රෝග පවා හැදෙන. හරි. එතකොට මේකදී ඒ අනුව කියනවා ගොඩක් වෙලාවට එහෙම බලපෑමක් වෙනවා නම් ඒ බලපෑම උදාසීන හෝ අර කලින් කිව්වා වගේ උදාසීන හෝ අහිතකර බලපෑමක්. හරි. උදාසීන හෝ අහිතකර බලපෑමක් වෙනවා. නමුත් සමහරක් විට
වැඩි ඉඳලා හිටලා ගොඩක් කලාතුරකින් ප්‍රෝටීන් එකට වැඩි ක්‍රියාකාරීත්වයක් වගේ ලැබෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන් කියලා. කෙසේ හෝ මේ විකෘතියට අපි කියන්නේ අපගතාර්ථක විකෘති කියලා. හරි. ඊට පස්සේ අපි මෙහෙම හිතමු. මෙහෙම වැඩක් වෙනවා තව ආදේශය නිසා. හොඳට බලන්න දැන් ආදේශය නිසා වෙන තව වැඩක්. මේක මම අයින් කරනවා. හොඳට දැන් පැහැදිලි කරගන්න ඕනේ දැන් අපගතාර්ථක විකෘතිය ඔකට පැහැදිලියි. ඊට පස්සේ මම අනුපිළිවෙලක් මේ විදිහට ලියනවා mRNA අණුවක තියෙන AGC ඊට පස්සේ UGU සහ CA මෙන්න මේ වගේ අනුපිළිවෙලක් හිතන්න මේ mRNA එක අනුපිළිවෙලක්. කොහොමද අපි mRNA එක අනුපිළිවෙලක් කියලා බැලුවරමට අඳුරගන්නේ? මේ U තියෙනවනේ. U තියෙනවා නම් ඒක DNA නෙමෙයි. මෙහෙම අනුපිළිවෙලක් තියෙනවා. දැන් මෙතෙන්දී මේකට එකතු වෙනවා ආදේශ වෙනවා මෙන්න මේ විදිහේ ආදේශ විකෘතියක් මේකට ඇති වෙනවා ආදේශ විකෘතියක් හට ගන්නවා හටගන්නේ කොතනද මෙන්න මෙතන මෙතනින් අවුලක් නැහැ අමයිනෝ අම්ලය ආවා මෙතන අමයිනෝ අම්ලයක් හරිනම් එන්න ඕනේ UGU වලට අමයිනෝ අම්ලයක් එන්න ඕනේ හැබැයි මෙතෙන්ට දැන් විකෘතියක් හටගත්තා ආදේශය මගින් මෙතෙන්ට එකතු වුණා A කියන මොකක්ද එකතු වුනේ නියුක්ලියෝටයිඩ් භස්මය එකතු වුණා මෙතෙන්. අන්න දැන් මොකද වෙන්නේ? මෙයාගෙන් මේක මතක් කරනවාද UGA මතකද ඒක? UGA කියද්දිම ඔයගලන්ට මොකක් හරි මතක් වෙන්න ඕනේ හරි. අපහු ඒ මතක් වෙන්නේ නැත්නම් UAG කියද්දි මතක් වෙන්න ඕනේ. ඒත් නැත්නම් UAA කියද්දි මොකක් හරි මතක් වෙන්න ඕනේ. ඒ තුනම මතක් වුණේ නැත්නම් අපහු බලන්න ප්‍රේණිකයේ හරි. ඒ අනුව මේව මොනවා කියලාද අපි කිව්වේ? සමාප්ති කෝඩුව. අන්න දැන් මොකක්ද වෙලා තියෙන්නේ? මෙතෙන්ට කලින් ඇමයිනෝ අම්ලයක් නිරූපණය කරපු කෝඩෝනයක් දැන් මොන කෝඩෝනයක් බවට පත් වෙලාද? සමාප්ති කෝඩෝනයක් බවට පත් වෙලා. අන්න සමාප්ති කෝඩෝනයක් බවට පත් වෙච්ච එහෙම අවස්ථාවකට ඒ වගේ අවස්ථාවකින් මොකද වෙන්නේ? දැන් තව දාමය හැදෙන්න තියෙනවා. හරි. තව දාමය මෙහෙට කියවගෙන යන්න වෙනවා. හැබැයි මෙතනින් මොකද වෙලා තියෙන්නේ? සමාප්ති ලක්ෂය. දැන් mRNA අණුව රයිබෝසෝමය මගින් කියවගෙන යනවා කියලා හිතන්නකෝ මෙහෙම. ඔන්න රයිබෝසෝමය කියවගෙන යනවා. ඔන්න කියවගෙන ටිකක් දුර යනකොට මෙන්න නවත්තනවා මේ. නවත්තලා අන්න රයිබෝසෝමය ගැලවිලා යනවා. බලපුවම මෙන්න ආදේශ විකෘතියක් වෙලා හරි. මොකක්ද වෙලා තියෙන්නේ? එතන සමාප්ති ලක්ෂයක් හැදෙන විදිහට කෝඩෝනයක් වෙනස් වෙලා. ඒ අනුව මේ වගේ විකෘතියකට අපි කියනවා නිරර්ථක විකෘති කියලා. නිරර්ථක විකෘති. ඒ කියන්නේ කෝඩෝනයක ආදේශ විකෘතියක් නිසා හරි ඒක නැවතුම් කෝඩෝනයක් බවට සමාප්ති කෝඩෝනයක් බවට පත් වෙනවා නම් අන්න ඒ වගේ විකෘතියක් අපි කියනවා නිරර්ථක විකෘතියක් කියලා. එතකොට මොකද වෙන්නේ? දැන් අර හැදෙන තිබු මේ පොලිපෙප්ටයිඩ් දාමේ අඩු වෙනවා. කෙටි වෙලා යනවා හරි. එයි මෙයාගේ මෙහෙ තව දිගට හැදෙන්න ඕනේ. මයිනෝමල් තව ගාණක් එකතු වෙන්න ඕනේ. තිබිච්ච එක මෙතනින් ඉවර වෙනවාම ඒක කෙටි ඒ වගේම අපි කියනවා කෘත්‍ය රහිත. කෘත්‍ය රහිත බවට පත් වෙච්ච මොකක් බවට පත් වෙනවද? දාමයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒකේ වැඩක් නැහැ. හැදෙන ප්‍රෝටීනේ වැඩක් නැතුව යනවා. හරි. යනවා ඔන්න ඔය කියන දේවල් ටික මෙතෙන්දී හොඳට පැහැදිලි කරගන්න ඕන ආදේශයට අදාළව ආදේශය කියන්නේ මොකක්ද සහ ඒකෙදි වෙන්න පුළුවන් දේවල්. ඒත් අපි කිව්වා අර බොබල් ලක්ෂණය. ඒක වැදගත්. ඊට පස්සේ අපගතාර්ථක විකෘතියක් වෙන්න පුළුවන්. බොබල් ලක්ෂණය වෙනස් වුණොත් එහෙම වෙන්නේ නැහැ. නමුත් වෙන අක්ෂරයක් වෙනස් වුණොත් අපගතාර්ථක විකෘතියක් වෙනවා. ඒ වගේම වෙන්න පුළුවන් නිරර්ථක විකෘතියක්. මොකද්ද? හොඳට තිබ්බ ඇමයිනෝ අම්ලයක් නේද? සමාප්ති කෝඩෝනයක් බවට පත් වීම වගේ. ඒතර ඔන්න ඔය කරුණු ටික තමයි ආදේශයට අදාළව ඔයගොල්ලන්ට පැහැදිලි කරගන්න තියෙන්නේ. ඊට පස්සේ නිවේශනය හා ලෝපයට අදාළව තියෙන ඔය වගේ කරුණු ටිකක් අපිට පැහැදිලි කරගන්න. දැන් මේ ක්‍රියාවලිය ඔයගොල්ලන්ට පැහැදිලිනේ. නිවේශනය කියන්නේ මොකද්ද? ලෝපය කියන්නේ මොකද්ද කියන එක. ඒකෙදි මෙහෙම දේවල් ටිකක් තියෙනවා. අපි කලින් කිව්වා වගේ ආදේශයට සාපේක්ෂව ගත්තාම මෙයාලගේ තියෙන හානිය ගොඩක් බරපතලයි වැඩි. ඇයි ඒ? නියුක්ලියෝටයිඩ් එක දැන් මෙතනදී එක නියුක්ලියෝටයිඩ් එක විතර ආදේශ වීම සිද්ධ වුණා. ඒකෙන් එක ඇමයිනෝ අම්ලයක් පමණක් වෙනස් වුණා. දැන් මෙතෙන්දී අලුතින් එකක් එකතු වුණාම මේකේ එතනින් එහාට කියවීමේ තියෙන ඒ පිළිවෙල සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒකට අපි කියනවා මෙහෙම වචනයක් ලස්සන වචනයක් කියනවා කියවීමේ රාමුව කියලා. හරි. කියවීමේ රාමුව වෙනස් වෙනවා කියනවා. කියවීමේ රාමුව වෙනස් වෙනවා. ඒකට අපිට තව එතනින් එනවා රාමුව මොකක් වෙනවා කියනවාද? රාමු
විස්ථාපනය. එහෙනම් රාමු විස්ථාපිත විකෘති කියලා මේවට කියනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහ දෙයක් වුණා. අලුතින් එකතු වෙනවා කෝඩෝනේටඩ් නියුක්ලියෝටයිඩ් එකක්. එතනින් එහාට කියවීමේ රාමුව විස්ථාපනය වෙලා දිගටම එතකොට වැරදි ඒවා ටිකක් තමයි කියවගෙන යන්නේ. හැදෙන්න ඕන එක ප්‍රෝටීනයක් අවසානයේ ඇදලා තියෙන්නේ වෙනම පොලිපෙප්ටයිඩ් දාමයක් ඇමයිනෝ අණු අනුපිළිවෙලක්. ඒක මොකක් වෙනවද? රාමු විස්ථාපිත විකෘතියක් කියලා අපි හඳුන්වනවා. ඒ වගේ එකක් තමයි රාමු විස්ථාපිත විකෘතියක් කියලා කියන්නේ. ඒතර සාමාන්‍යයෙන් ගත්තාම කියනවා මේක අර සමාප්ති කෝඩෝනයට ආසන්න වගේ සිදුවන ලොකු ගැටලුවක් නැහැ. ඒ කියන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් මෙතනින් මේක හිතන්නකො මේ මෙතනින් පස්සේ සමාප්ති කෝඩෝනය කියලා හරි. මේ දාමේ හිතන්න මේ හරි. මේකනේ මේ නිවේශනයේ සිද්ධ වුනේ. ඒතර මේකේ අපි කියමු දැන් මේ ටික නෑ. හරි. කලින් තිබ්බේ මේ මෙතන ඉඳලා මෙතන C A කියලා තිබ්බේ. ඊට පස්සේ තියෙනවා UAA කියලා සමාප්ති කෝඩෝනය. එතකොට දැන් ලොකු ගැටලුවක් නැහැ. මොකද මෙතනින් වැරදි ඇමයිනෝ අම්ලයක් කියවෙනවත් එක්කලම එතන ප්‍රශ්නයක් වෙනවා. හරි. මෙහෙම එකක් කියලා හිතන්නකො. මෙතන U තියෙනවා මෙහෙම. ඔන්න ඔහොම එකක් තිබුණා කියලා හිතන්නකො. එතකොට මොකද වෙන්නේ? දැන් මෙයාගෙන් මේක වැරදි ඇමයිනෝ අම්ලයක් කියවුණා විතරයි. ඊට පස්සේ ඔන්න සමාප්ති කෝඩෝනයක් ඇවිල්ලා හැදෙන එක නවතිනවා ඇමයිනෝ අම්ලයට. එහෙම අවස්ථාවක් වුණොත් ලොකු ගැටලුවක් නැහැ. ඒ රාමු ස්ථාපනයක් ලොකුවට වෙන්නේ නැහැ මේ වගේ අවස්ථාවක. එහෙම නැතුව මැද හරියෙන් වගේ මේ කොඩෝනේ ඔය තත්ත්වය ඇති වුණොත් ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. ලොකු අපගතාර්ථයක් වෙනවා කියලා අපි කියනවා. ප්‍රශ්නයක් වෙනවා කියලා ලියන්නේ විභාගෙදී අපගතාර්ථය. ඒක දැන් අපි දන්නවා අපගතාර්ථ විකෘති කියලා කිව්වේ මොනවටද? අර එක ඇමයිනෝ අම්ලයක් වෙනස් වීමෙන් ප්‍රෝටීන් එක මේ ප්‍රාථමික ව්‍යුහය වෙනස් වෙන එකනේ. ඒක ප්‍රාථමික ව්‍යුහය වෙනස් වෙන එක විශාල අපගතාර්ථයක් වෙනවා. ඒක බරපතල වශයෙන් ප්‍රාථමික ව්‍යුහය වෙනස් වෙනවා. සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යනවා. කලින්ට වඩා. ඒ අනුව තමයි ඒකෙදි විශාල අපගතාර්ථයක් සිද්ධ වෙනවා කියලා කියන්නේ. එතෙන්දී ප්‍රධාන වශයෙන් නැවතුම් කෝඩෝනයක් හඳුන්වා දීම විය හැකි වෙනවා. ඒ කියන්නේ දැන් කලින් නොතිබුණු නැවතුම් කෝඩෝනයක් දැන් මෙහෙම කියවගෙන යද්දී එහෙමත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අලුතින් නැවතුම් කෝඩෝනයක් හඳිනවා. දැන් මම මෙතන කරපු එකෙත් ඔයගොල්ලෝ හරියට බලන් හිටියා නම් ඒක වුණා. හරි. මම කරේ මොකද්ද මෙතනින් අර තිබිච්ච එක අයින් කරලා මෙතෙන්ට U දාලා එහෙම ලිව්වනේ. ඒතර මේකෙන් දැන් කලින් කියවපු විදිහට නම් මෙතන එන්නේ A නැතුව. හිතන්නකො. ඒතර ATG CCU AA කියලා තව මොනක් හරි එහෙමනේ එතනින් අනුපිළිවෙලක් තමයි කියවගෙන යන්නේ. හැබැයි දැන් මේ අලුතින් එකතු වෙච්ච කෙනත් එක්කලා මෙතන ATG මෙතන ACC කියලා ආයෙ කියවන්නේ සමාප්ති කෝඩෝනය. ඒතකොට ඒකත් එක්ක සමහරක් වෙලාවට එහෙම අලුතින් කෝඩෝනයක් ඇති වෙලා ඒක සමාප්ති කෝඩෝනයක් බවට පත් වීම නිසා මගක් යනකොට එතනින් නිරර්ථක විකෘතියක් ඇති වෙන්නත් ඉඩකඩ තියෙනවා මේ නිවේශනය තුලදී. ඊට පස්සේ දැන් එතනින් ඒ කතා කරේ අපි නිවේශනය හා ලෝපය. ඒතකොට දැන් නිවේශනයට කියන කතාවම ලෝපයටත් වෙනවා. හරි මම මුලින්ම පැහැදිලි කරානේ. මෙන්න මොකද්ද කියලා නේද? දැන් මෙතෙන්දී නේද මේකෙදි මොකද වෙන්නේ? එක බස්මයක් දැන් කලින් තිබ්බේ මේක තියෙන්න ඕන එකට දැන් මොකද වෙලා තියෙන්නේ? C ගිහිල්ලා C අයින් වෙලා. එතකොට එතන ඉඳලා ඉතුරු ටිකට තමයි එයාගේ මොකක් කියවෙන්නද? ඊළඟ අනුක්‍රමය කියවගෙන යන්නේ. එතකොට මේ හැදෙන එකත් වැරදි ඇමයිනෝ අම්ලයක්. මේ හැදෙන එකත් වැරදි ඇමයිනෝ අම්ලයක්. මෙතනින් එකක් තිබුණොත් ඒකත් වැරදි ඇමයිනෝ අම්ලයක්. කොහොමම කියවන් ගිහලා කලින් නොතිබුණු ස්ථානයක සමහරක් වෙලාවට හම්බු ලෙස UGA එකක් වගේ පිළියෙල වෙන්න පුළුවන්. එහෙම වුණොත් වැඩේ එතනින් ඉවරයි. එහෙම නැතුනොත් දිගටම ඉතින් කියවගෙන යනවා වැරදි අනුපිළිවෙලක්. හරි. ඒකද කියන්නේ රාමුව විශාල ලෙස විස්ථාපනය වෙනවා. එහෙම නැත්නම් විශාල අපගතාර්ථයක් සිද්ධ වෙනවා කියලා. දැන් මෙතෙන්දී මෙහෙම දෙයක් තියෙනවා මේ නිවේශනය හා ලෝපය වෙනකොට මෙහෙම ලොකු රාමු විස්ථාපනයක් වෙනවා. දැන් ඕගොල්ලන්ගේ රාමු විස්ථාපනය කියන්නේ මොකද්ද කියන අයිඩියා එක තියෙනවනේ. රාමු විස්ථාපනය වෙන්නේ මොකද්ද කියලා කියන්නේ එක ඇමයිනෝ අම්ලයක් එකතු වුණායින් පස්සේ එතනින් එහාට කියවෙන සියලුම එක අර එකතු වෙච්ච එකත් එක්ක වෙනස් වෙනවා. අර එක පොඩි වැරද්දක් වෙනවාම ලොකු දෙයක් වෙනස් වෙනවා කියන්නේ ඒක නේද? එක පොඩි දෙයකින් සෑහෙන ලොකු ගැටලුවක් ඇති වෙන අවස්ථාවක් තමයි මේ DNA වල අපි දකින්නේ. හරි. එතකොට ඒ අර දැන් හිතන්නකො එක දැන් කරන්ට් වයර් වල හිතන්නකො ඔයගොල්ලෝ පැත්තේ දැන් කරන්ට් වයර් ගිහිල්ලා තියෙනවානේ. ඒක සමහරක් වෙලාවට එක තැනක ගහක් කඩාව වැටුනහම විශාල ප්‍රදේශයකට හරි ඒ තැන අනුව ඒක වෙනස් වෙනවා. හරි.
නේද? දැන් අණු එක වෙනස් වෙනවනේ. දැන් ගොඩක් ලයින් එක අන්තිමට වගේ නම් ගහ වැටුනේ. එතකොට ඉතුරු ටිකට කරන්ට් එක තියෙනවා. නමුත් කරන්ට් එක එන ට්‍රාන්ස්ෆෝමර් එකක් ගාව හරි ඒ වගේ තැනක මොකක් හරි ගැටලුවක් වුණොත් විශාල ප්‍රදේශයකට කරන්ට් එක නැතු වෙනවා මේ මොහොතේ ඉඳලානේ. ඒ වගේ දෙයක් මෙතෙන්දිත් වෙනවා. ඒ කියන්නේ සමාප්ති කෝඩෝනයක් අවසානයේ වගේ මේ සිද්ධිය වුණොත් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. නැත්නම් මේක වෙලා හරි අලුතින් එහා පැත්තේ එක්කෙනාගේ ඇමයිනෝ අම්ලයක් නිරූපණය වෙන්නේ නැතුව ඒක සමාප්ති කෝඩෝනයක් වුණොත් මේ වගේ එතන නිරර්ථක යුක්තියක් හටගෙන පොලිපෙප්ටයිඩ් දාමයේ හැදීම අවසන් වෙනවා. නැත්නම් අර විශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් එහෙමත් හානි වෙනවනේ. ඒක අප ලොකු මේ හානියක් වෙනවා. ඒක අතකින් අර වැරදි ප්‍රෝටීනයක් හැදිලා ඒවා විවිධ විකෘති තත්ත්ව ඇති කරන්න පිළිකා තත්ත්ව ඇති කරන්න උනත් හැකියාව තියෙනවා. රෝග තත්ත්ව ඇති කරන්න උනත් අනිත් එක ඒ නැතත් අපේ දේහයේ තියෙන ගොඩක් විශාල ප්‍රමාණයක් අමුද්‍රව්‍ය කාබනික ද්‍රව්‍ය හානි වෙනවා. ඒකෙදි මෙහෙම දෙයක් අපි දැන් කියනවා මේකත් හොඳට අහගන්න මොකද්ද වෙන්නේ කියලා මේ කියන්නේ මොකද්ද කියලා. දැන් මේ නිවේෂණය හා ලෝපය වෙනකොට ඔතන අපි කතා කරේ එක කෝඩෝනයක් වෙනස් වීමනේ. නිවේෂණය හා ලෝපය අපි කිව්වා කෝඩෝන කිහිපයක් වුණත් වෙන්න පුළුවන්. එක කෝඩෝන නෙමෙයි එක නියුක්ලියෝටයිඩ් යන්නේ. හරි. ඒ කෝඩෝනයක් කියන්නේ මේකට ඒ කෝඩෝනේ එක නියුක්ලියෝටයිඩයක් වෙනස් වෙන එකක් තමයි අපි කතා කරන්නේ. එතකොට නියුක්ලියෝටයිඩ් කීපයක් වෙනස් වෙන්නත් පුළුවන් නිවේෂණයේදී හෝ ලෝපේ. වෙනස් වෙන්න කියන්නේ එක්ක ඉවත් වෙලා යන්න නැත්නම් අලුතින් එකතු වෙන්න. එතකොට නිවේෂණය හෝ ලෝපේ වෙන්නා වූ නියුක්ලියෝටයිඩ් සංඛ්‍යාව ත්‍රිකයක්. ත්‍රිකයක් හෝ ත්‍රික ගුණකයක්. මෙහෙම වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඔතෙන්ට A කියලා ඇඩිනීන් භස්මය විතරක් නෙමෙයි. මෙහෙම අවස්ථාවක්. හරි මම ඒක වෙනම ඇන්දොත්. මෙහෙම තියෙනවනේ දාමේ ATG ඊට පස්සේ CCA ඔහොම කියලා තියෙනවා. ඊට පස්සේ TAA කියලා තියෙනවනේ දාමේ. ඒතර මේකට එකතු වෙනවා මෙහෙම. පිටින් එකතු වෙනවා. හරි. A C G කියලාම ත්‍රිත්වයක්. හරි. තුනක්ම එකතු වෙනවා. නෑ කලින් A විතරනේ එකතු වුනේ. දැන් එහෙම නෙමෙයි ACG කියලා තුනක්ම එකතු වෙනවා. එතකොට මෙහෙම දාමයක් හැදෙනවා ATG CCA TAA කියලා එනවා. කලින් තිබ්බ ටිකේ විදියටම එනවා. මෙතෙන්ට අලුත් කෙනෙක් අලුත් කෝඩෝනයක්ම එකතු වෙලා. දැන් මොකද්ද වෙන්නේ? මෙතනින් හැදෙන්නා වූ ඇමයිනෝ අම්ලය මෙතනින් කලින් ඇමයිනෝ අම්ලයම හැදෙනවා. මෙතනින් වෙනස් ඇමයිනෝ අම්ලයක් හැදෙනවා. මෙතනින් ඉඳලා ඊට පස්සේ මොකද වෙන්නේ? සාමාන්‍ය දාමයමනේ. කලින් තිබ්බ දාමයම මෙතන ඉඳලා කියවන් යනවා. ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද තුන ගානේ කියවන් යන්නේ ඇමයිනෝ අම්ලයකට අදාළව. ඒ අනුව මෙතන ඇමයිනෝ අම්ලය වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස් වෙන ඇමයිනෝ අම්ලය අණුව යම්කිසි බලපෑමක් වෙනවා නම් එහෙමයි. නැත්තම් මේක ගැටලුවක් නොවෙන්නත් පුළුවන්. මොකද එක ඇමයිනෝ අම්ලයක් පමණයිනේ. අපි අර කලින් කතා කරා වගේ. ඒක ඇමයිනෝ අම්ලයක් වෙනස් වීම සමහරක් අවස්ථාවල ගැටලුවක් නොවෙන්නත් පුළුවන්. ඒ අනුව මෙන්න මේ විදිහට ත්‍රිකයක් එකක් එකතු වුනහම අනිවාර්යෙන් රාමුව විස්ථාපනය වෙනවා. මොකද නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල කියවන්නේ තුනෙන් තුනනේ. හැබැයි ත්‍රිකයක් එකතු වුණාම පස්සේ තියෙන වාසිය තමයි එතකොට තුනකින් ඒක අලුතින්ම තුනක් එකතු වෙලා අලුතින් ඇමයිනෝ අම්ලයක් හැදිලා ඒක ඒ වැඩේ ක්ලෝස් එතනින් හරි. මෙතනින් ඒ වැඩේ ක්ලෝස්. දුරදිග යන්නේ නැහැ හරි. එකක් එකතු වුණාට වඩා තුනක් එකතු වෙන එක වඩා හොඳයි. එහෙම සමහර අවස්ථා අපේ ජීවිතේත් තියෙනවනේ. ඒතර එහෙම තුන ගානේ ගිහිල්ලා දැන් මේක 3ක් වෙන්නත් පුළුවන් 6ක් වෙන්න පුළුවන් 6ක් වුණත් අවුලක් නැහැ නේද? මෙතනින් ඒක කියවනවා ඊට පස්සේ ඊළඟ 3 කියවනවා ඊළඟ 3 කියවනවා ඊට පස්සේ ආයෙ සාමාන්‍ය විදියට යනවා. ඒතර මම නම් දෙකක් ඔන්න අලුතෙන් එකතු වෙලා ඒක ගැටලුවක් ඇති කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. කොහොමද ලොකු බරපතල ගැටලුවක් වෙන්නේ නැහැ මේ වගේ හරි. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට වරක් එහෙම වෙන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට ඉතින් ඒ ඇමයිනෝ අම්ලයක් අපිට ලොකු බලපෑම් කරන අවස්ථා තියෙනවා නැත්te නෑ. කොහොම හරි සාමාන්‍ය ත්‍රිකයක් හරි ත්‍රික ගුණකයක් හරි වුණොත් අපිට යම් කිසි හරි බලාපොරොත්තුවක් තියාගන්න එකේ පුළුවන්කම තියෙනවා. ඒත් ඔන්න ඔය කියන කරුණ ටික තමයි ප්‍රධාන වශයෙන් ආදේශය, නිවේෂණය හා ලෝපයට අදාළව ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් දැනගන්නට අවශ්‍ය වෙන්නේ. හරි. ඒකෙදී අපි ගොඩක් කරුණු එකිනෙකට වෙනස් අර වචන එක එක අමුතු වචන ආවා මේකෙදී හරි සමහරක් ඒවා අපි කිව්වා මොකක් කියලාද? මොන ලක්ෂ්‍ය කියලාද කිව්වේ? එක ලක්ෂ්‍ය විකෘති කියලා කිව්වා. ඒ කියන්නේ එක නියුක්ලියෝටයිඩ් එක පමණක් සිද්ධ වෙනා වූ වෙනස්කම්.
එතකොට ඒකෙදි ආදේශය ගොඩක් වෙලාවට එහෙමයි කිව්වා නිවේශනය හා ලෝපය එකක් වෙන්නත් පුළුවන් කිහිපයක් වෙන්නත් පුළුවන්. මේ උනේ කිහිපයක්. ඒතර ඒකෙදි ආදේශය ගැන අපි වැඩිපුර විස්තර කිහිපයක් කතා කරා. ඒකෙදි ආදේශය ගැන කියද්දී ඒක ලක්ෂ්‍ය විකෘතියක් වෙනවා කිව්ව බොහෝ වෙලාවට. ඒකෙදි සමහර කාට කිසිදු හානියක් නොවෙන්න පුළුවන්. හැදෙන ප්‍රෝටීනයට කිසිදු හානියක් නොවෙන්න පුළුවන්. මොකද අර තුන්වෙනි අක්ෂරය වොබල් අක්ෂරයට විකෘතිය ඇති වුණොත් ඒකෙදි ගැටලුවක් වෙන්නේ නැහැ. වෙනත් තැනක අක්ෂරයකට ගැටලුවක් වුණොත් කෝඩෝන එක තියෙන එතෙන්දී ගැටලුවක් එන්න පුළුවන්. ඒතර අපගතාර්ථයක් ඇති වෙලා ඒ ප්‍රෝටීනේ විශිෂ්ට රේඛීය ඇමයිනෝ අම්ලය වෙනස් වෙලා එතනින් විකෘතියක් හට ගන්න පුළුවන් හැදෙන ඇමයිනෝ අම්ලය තුල. හැදෙන ඇමයිනෝ අම්ලය සහ ප්‍රෝටීනය තුල. ඒ වගේම නොවෙන්නත් පුළුවන් එහෙම දෙයක්. හරි එක ප්‍රෝටීන් එක ඇමයිනෝ අම්ලයක වෙනස්කම ලොකුවට ප්‍රෝටීනයට නොදැනෙන්නත් පුළුවන්. ඒ වගේම කතා කරා නිරර්ථක විකෘතියක් හට ගන්න පුළුවන් මේ වගේ ආදේශයක් සිදුවීම නිසා. යම් UG කියලා තියෙන එකට A එකක් හරි කලින් C එකක් තිබ්බ තැනකට දැන් A එකක් එනවා. ඒතර UGA කියලා එතන සමාප්ති කෝඩෝනයක් හැදිලා භාගයට ඒ කියන්නේ තව දාමේ කියවන්න තිබ්බ එක අර සමාප්ති කෝඩෝන නිසා අතරමඟ නවතින්න පුළුවන්. ඒතකොට ඒ වගේ එකට අපි කියනවා නිරර්ථක විකෘතියක් කියලා. ඊට පස්සේ ඒ ආදේශයේ ඒ කරුණු ටිකෙන් අවසන් වෙනකොට නිවේශනය හා ලෝපයෙන් අපිට ආවා විශාල අපගතාර්ථයක් සිදු වෙන අවස්ථාව. ඒ කියන්නේ රාමු විස්ථාපනය. හරි සම්පූර්ණ කියවීමේ රාමුව විස්ථාපනය වෙලා යන අවස්ථාව. ඒතර ඒකෙන් ඇතිවන බලපෑම විදිහට විශාල බලපෑම ඇති වෙනවා. ඒකෙදි සමහරක් වෙලාවට සමාප්ති කෝඩෝනයක් ආසන්නයේ වුණොත් ලොකු බලපෑමක් නැහැ. එතකොට සමහරක් වෙලාවට සමාප්ති කෝඩෝන නිර්මාණය වෙලා ඒක නිරර්ථක විකෘතියක් බවටත් පත් වෙන්න පුළුවන්. ඒ වගේ රාමු විස්ථාපිත විකෘතියක්. හරි රාමු විස්ථාපිත විකෘතියක් මුලින්ම ඇති වෙලා ඊට පස්සේ ඒක නිරර්ථක විකෘතියක් බවට පත් වෙලා යන්නත් පුළුවන්. කෙසේ වෙතත් මේ නිවේශනය හෝ ලෝපය ත්‍රිකයක් හෝ ත්‍රික ගුණකයක් වුණොත් බලපෑම අපිට පුළුවන් සමහරක් විට කවම වෙලා යන්නත් ඉඩ තියෙනවා. මොකද එතනින් රාමුව විස්ථාපනය වෙන්නේ නැතුව යනවා. ඒ නිසා ඔය කරුණු ටික තමයි ඥාන විකෘති වලට අදාළව අපි දැනගන්න ඕන දේවල් ටික. ඊට පස්සේ අපි කතා කරන්නේ වර්ණ දේහ විකෘති ගැන. වර්ණ දේහ විකෘති වල ලොකු ප්‍රමාණයක් නැහැ. වර්ණ දේහ විකෘති වල තියෙන්නේ ඒවැ ව්‍යුහය සහ වර්ණ දේහ සංකේය. අපි මුලින්ම යනවා වර්ණ දේහ වල ව්‍යුහය කොහොමද වෙනස් වෙන්නේ කියලා බලන්න. වර්ණ දේහ වල ව්‍යුහයේ තියෙන වෙනස්කම්. වර්ණ දේහයක් කියන්නේ මේ වගේ ව්‍යුහයක්. හරි. මේ ව්‍යුහය ඔයගොල්ලෝ දන්නවා. මේක තමයි DNA දාමයේ තියෙන්නේ. මේ වර්ණ දේහයක ව්‍යුහය වෙනස් වෙනවා කියලා කියන්නේ අර ඥාන විකෘතියක් වගේ නෙමෙයි. ඥාන විකෘතියක් අපි හැමතිස්සෙම කතා කරන්නේ නියුක්ලියෝටයිඩ් එකක හෝ කිහිපයක. තුනක හතරක ඒ වගේ අර නියුක්ලියෝටයිඩ් කිහිපයක්. ඒතකොට ඒකෙන් ඇත්තටම සුළු ප්‍රමාණයක් නියෝජනය වෙන්නේ. මේ වර්ණ දේහයක මේ වගේ ප්‍රමාණයක් ගත්තොත් මෙතන තියෙනවා නියුක්ලියෝටයිඩ් 100,000 ගණන්. වර්ණ දේහය මම මේව ලකුණු කරන මේ ප්‍රමාණය කියලා. මෙතන DNA දාමය එකට එකතු වෙලා ඇසිරිලා තියෙන විදිහ අපි කතා කරලා තියෙනවා. ඒතකොට ඒ අනුව ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේ වගේ පොඩි ප්‍රමාණයක නියුක්ලියෝටයිඩ් 1000 ගණනක් තියෙනවා. එතකොට වර්ණ දේහයක සිදුවන්නා වූ ව්‍යුහයේ වෙනස්කමක් කියන්නේ මේ වගේ කොටසක සිදුවන්නා වූ වෙනස්කමක් වෙනවා. එතකොට ඒ අනුව නියුක්ලියෝටයිඩ් අතිවිශාල ප්‍රමාණයක සිදුවන වෙනස්කමක් නිසා වර්ණ දේහ විකෘති බොහෝ වෙලාවට මාරකයි කියලා අපි කියනවා. කොහොමද? මාරකයි. يعني ජීවීන්ට විශාල හානිය ඇති කරන්න මේවා හේතු වෙනවා. විශාල බරපතල රෝග තත්ත්ව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාරක තත්ත්ව වෙන්න පුළුවන්. ගොඩක් අහිතකර තත්ත්ව ඇති වෙනවා. මොකද අර ක්‍රියාවලියම අඩපණ වෙන නිසා. හරි. ඊට පස්සේ මේකෙදි අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා කියන ව්‍යුහය. වර්ණ දේහ වල ව්‍යුහය වෙනස් වීම අපිට පුළුවන් ප්‍රධාන ආකාර 4කට සලකන්න. හරි. ඒ තමයි පළවෙනි එක ලෝපය. අර කලින් ඥාන කෘත්‍ය වල ආවා වගේ ලෝපය කියලා එකක් මේකෙත් තියෙනවා. ඊට පස්සේ පරිසංක්‍රමණය. පරිසංක්‍රමණය. ඊළඟට වර්ණ දේහ වල ද්විකරණය. ද්විකරණය. ඊළඟට ප්‍රතිලෝමය. කියන මෙන්න මේ ආකාර 4ෙන් මොනවා වෙනවා කියනවද? වර්ණ දේහ වල ව්‍යුහය වෙනස් වෙනවා කියලා කියනවා. මේ ව්‍යුහයේ වෙනස් වීමේ ආකාර 4 සහ ඒ වෙන්නේ කොහොමද කියන එක තමයි අපි මෙතෙන්දි ප්‍රධාන වශයෙන්ම ඔයගොල්ලෝ දැනගන්නට ඕනේ. ඊට අමතරව මේකෙන් හැම එකකින්ම කියන්නේ ලෝපය පරිසංක්‍රමණය කොයි එකනොත් ඒ ජීවියට ඒක ගොඩක් අහිතකර විදිහට බලපාන එක අපි කියනවා ඥානවල ව්‍යුහයට. හරි. ඒතර මෙහෙම වුණාම ඥාන ප්‍රකාශනය වෙනස් වෙනවා. හරි.
ඊට පස්සේ යාන ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යනවා මෙහෙම වුණාම. හරි. දැන් බලමු එක එකක් කොහොමද වෙන්නේ කියලා. හරි. ලෝපය කියලා කියන්නේ යම් වර්ණ දේහයක මේ වගේ තියෙන කොටසක් ඉවත් වෙලා යනවා. එතකොට මේ වර්ණ දේහය කොයි වගේ වෙනවද? දැන් මෙහෙම තිබ්බ එක දැන් මේ කෑල්ල කැඩිලා යනවා. මෙතනින් කොටසක් අයින් වෙලා යනවා. හරි. ඒතර එහෙම වෙන්න පුළුවන් වේද භෞතික විකෘතිකාරක රසායනික විකෘතිකාරක තමයි මේකට බලපාන්නේ. එහෙම යම් කාරක දේවල් නිසා විකෘතිකාරක නිසා මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඊළඟට විභාජන ක්‍රියාවලිය වලදී වෙන්නත් පුළුවන්. හරි මොකක් කොටසක් ඇදලා යනවා. ඊළඟට පරිසංක්‍රමණය කියන්නේ මෙහෙම දෙයක්. එයාගෙන් වෙන්නේ මෙහෙම කොටසක් කැඩිලා යනවා. කැඩිලා ගිහලා වෙන වර්ණ දෙයක තැම්පත් වෙනවා. මෙහෙම තියනවා කියලා හිතන වර්ණ දෙයක්. එතකොට දැන් මේකේ තියෙන කැලලක් කැඩිලා යනවා. මෙතනින් කැලලක් කැඩිලා ගිහිල්ලා මෙයා තැම්පත් වෙනවා මේක උඩ. මෙයා තැම්පත් වෙනවා. එතකොට එකම වර්ණ දෙයේ උඩ දැන් ඒක මොන වෙලාවද? පරිසංක්‍රමණයක් වෙලා. ඊට පස්සේ ද්විකරණය කියලා කියන්නේ බොහෝ වෙලාවට සමජාත වර්ණ දේහවල. දැන් මෙහෙම තියෙනවා නම් මේක අපි කියන්නේ වර්ණ දේහාංශනේ. හරි මෙහෙම තියෙන වර්ණ දේහවල දැන් හරි සමජාත වර්ණ දේහවල කොටසක් කැඩිලා එකතු වෙනවා. මේ කැල්ල ගිහිල්ලා හරිද මේ මෙතන තියෙන එක හරියට මෙතනින් එකතු වෙනවා මේකට එක්ක. ඒකයි පරිසංක්‍රමණයේ ද්විකරණයේ වෙනස. හරි. පරිසංක්‍රමණය කියන්නේ වෙනත්ම වූ වර්ණ දේහයකට ගිහිල්ලා ඒ කොටස එකතු වෙන එක. ද්විකරණයේදී වෙන්නේ සමජාත වර්ණ දේහ කොටස. හරි. එයි සමජාත වර්ණ දේහයකට ගිහිල්ලා සම්බන්ධ වෙනවා තවත් සමජාත ඒකේ තියෙන සමජාත වර්ණ දේහ අනිත් යුගලේ වර්ණ දේහ කොටස. ප්‍රතිලෝමය කියලා කියන්නේ වර්ණ දේහයක තියෙන කොටස කැඩිලා මාරු වෙනවා. පැත්ත මාරු වෙනවා. හරි. ඒ කියන්නේ මෙහෙම තිබ්බ එක දැන් මම ඒක මෙහෙම අදින්නම්කෝ. දැන් මේක පැත්ත මාරු නම් කොහොමද? සාමාන්‍ය දල ස්වභාවය ගත්තොත් උඩ පැත්ත හීනි වෙලා මෙහෙම වෙනවා. මෙහෙම වෙනවා. මෙහෙම ස්වභාවයකටපත් වෙනවා. ඒ කියන්නේ පැත්ත මාරුනා මෙහෙමනේ මේක. හරි. ඒ කියන්නේ යට හීනේ උඩ මෙහෙමයි එම වෙනවා ප්‍රතිලෝමයේදී. ඔන්න ඔය ආකාර හතර තමයි ප්‍රධාන වශයෙන් ඔබට දැනගන්න ඕනේ. හරි. ඒ කියන්නේ ලෝපය කියන්නේ වර්ණ දෙකක් ඉවත් වීම. ඒතකොට ඒකෙන් මේ ඥාණයට අදාළ වන තොරතුරු ටිකක් සෑහෙන ප්‍රමාණයක් අයින් වෙලා යනවා. ඒතකොට එතන තියෙන විශාල ඥාන ප්‍රමාණයක් වෙන්න පුළුවන්. නැත්නම් ඥාන එකක් හෝ කිහිපයක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ සියල්ල අයින් වෙලා ගියාම එතනින් එන රූපානුදර්ශ ඊට පස්සේ නිරූපණය වෙන්නේ නැතුව යනවා. ඥාන ප්‍රකාශනයේ ගැටලුවක් වෙනවා. මෙතනත් ඒ වැඩ වෙනවා පරිසංක්‍රමණයේදී මොකද වෙන්නේ? එක වර්ණ දේහයක කොටසක් තව වර්ණ දේහයක එකතු වෙනවා ගිහිල්ලා ඒකට. ඒතකොට ඒකේන ඥාන ප්‍රකාශනයේ ගැටලුවක් වෙනවා. ඊට පස්සේ ද්විකරණයත් එහෙමයි. එතෙන්දී රූපානුදර්ශයට හානිකර බලපෑම ඇති වෙනවා. ප්‍රතිලෝමයේදී ඒ දේ වෙනවා. හරි. පොදුවේ ඔය හැම එකෙම වෙන්නේ රූපානුදර්ශයක් ඇතිවීමට බලපෑම් අහිතකර විදියට ක්‍රියාත්මක වීම තමයි මේ වර්ණ දේවල ව්‍යුහයේ ඇතිවන වෙනස් ආකාර නිසා. හරි. මෙතෙන් තියෙන්නේ මොකද්ද මේ ද්විකරණයේ සමජාත වර්ණ දේහ කතාව ඔයගොල්ලෝ ටිකක් පොඩ්ඩක් තියාගන්න ඕනේ. හරි. සමජාත වර්ණ දේහයකට එයාගේ තව අනිත් සමජාත වර්ණ දේහයෙන් කොටසක් එකතු වෙනවා. එතකොට අර එක වර්ණ දේහයක තියෙන ප්‍රමාණය ඩබල් වෙනවානේ. දැන් මෙයාගේ හරියට මේ වර්ණ දෙකට අදාළව මෙතන තියෙන්නේ ඒ අදාළ ලක්ෂණයනේ. උදාහරණයකට අපි කියමුකෝ මේ සමේ වර්ණය කියලා. හරි. සමේ වර්ණය තීරණය කරන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට එක ජීවියෙකුට ඒක නැහැ. ඒ වුණනේ මේවා වෙන් වෙලා ගියාම එක ජීවියෙකුට ඒක නැතුව යනවා. එක ජීවියෙකුට ඕනකටත් වඩා තියෙනවා. හරි. මෙයාගේ සමේ වර්ණය තීරණය කරන එකත් මෙයා ගාව දැන්. ඒතර එහෙම වුණාම අර වැඩිපුර ඒකට කියනවා අපි DNA මොනවා වෙනවා කියලාද? අර DNA වැඩි වෙනවා. ප්‍රමාණය DNA වලට වැඩි වෙනවා. දීකරණයේදී මොකද්ද වෙන්නේ? මෙහෙම කියනවා අතිරේක ඥාන රසක් දරන DNA කැපැල්ලක් ජිනෝමයේ වෙනත් පීඩන පවතී ඥාන ප්‍රකාශනය වෙනත් කළ හැකි අතර අතිරේක ඥාන දරන කොටසක් සමජාත වර්ණ දේවල් මෙහෙම ඇති වෙනවා. ඒතර ඔන්න ඔය කියන කරුණු හතර අනුව වෙන්නේ කොහොමද කියන එක ඕගොල්ලෝ ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ. එච්චරයි මේකෙදී ලොකු ඊට වඩා දෙයක් නැහැ.
ඊට පස්සේ බලමු වර්ණ දේහ වල සංඛ්‍යාවේ සිදුවන වෙනස්කම් කොහොමද ඇති වෙන්නේ කියලා. දැන් සංඛ්‍යාවේ සිදුවන වෙනස්කම් මෙහෙමයි. ඒකට බලපාන ප්‍රධාන වශයෙන් විභාජනය. හරි විභාජන ක්‍රියාවලිය නිසා තමයි වර්ණ දේහ වල සංඛ්‍යාව වෙනස් වෙන්නේ. හරි. ඔය සංඛ්‍යාව වෙනස් වෙන එක ප්‍රධාන වශයෙන් එක වර්ණ දේහයක් නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම වර්ණ දේහ කට්ටල නිසා වෙන්නත් පුළුවන්. දැන් ඕගොල්ලන්ට මතක ඇති මම ප්‍රවේණී දේමත් මේක කතා කරලා තියෙනවා. ප්‍රවේණී පාඩමේදීත් වර්ණ දේහ කට්ටල කියන්නේ මොනවද කියන එක. يعني ජීවියෙකුට මාතෘ හා පීතෘ පරම්පරාව වලින් ලැබෙනා වූ වර්ණ දේහ කට්ටල දෙක තමයි අපි එකතු වෙලා විප්තාණුවකට ඇවිල්ලා ඒකෙන් ද්විගුණ ජීවියෙක් ප්‍රතිඵල වෙන්නේ. ඒතර අනිවාර්යයෙන්ම මේ ජීවියක් දැන් මේ වගේ ජීවියෙක් සැලකුවොත් මේ න්‍යෂ්ටි කියලා හිතුවොත් යම් ජීවියෙකුගේ මෙයාගේ වර්ණ දේහ තියෙනවා කීයක්ද? 4ක්. ඒතර අනිවාර්යයෙන් මෙයා ද්විගුණ ජීවියෙක් නම් මේ විදිහට තමයි එයාගේ වර්ණ දේහ පේන්නේ. අපිට බැලු බැලමටත් පේනවා ජෝඩු කරන්න පුළුවන් කට්ටිය දෙන්න ඉන්නවා කියලා නේද? මේ දෙන්නයි මේ දෙන්නයි. ඒතර ඒ අය අපිට කියන්න පුළුවන් සමජාත වර්ණ දේහ වෙනවා කියලා. ඒ කියන්නේ රූපීයව සමාන වූ වර්ණ දේහ තමයි සමජාත වර්ණ දේහ කියලා කියන්නේ. ඒතර ඒ අනුව දැන් මේ ජීවියගෙන් ඉදිරියට යන ක්‍රියාවලි වලදී සමහරක් වෙලාවල් වලට හරිද ඕනනේදී මේ වගේ අර අසමාකාරව ඒවා මේ බෙදීම සිද්ධ වෙන්න පුළුවන්. වර්ණ දේහ බෙදීම සිද්ධ වෙනවා. දැන් යෝග කලාවේට එකතු වෙලා ඊට පස්සේ යෝග කලාවෙන් ඒවා තර්ක තන්තු දෙපැත්තෙන් කෙටි වෙනකොට සමහරක් පැති වලට වර්ණ දේහ යනවා සමහරක් පැති වලට යන්නේම නැති වෙනවා. ඒක කිව්වට තේරුන්නේ නැහැ නේද? අපි බලමු මේ මොකද්ද කියලා. ඒ කියන්නේ මෙහෙම කතාවක් ඔය කියන්නේ. දැන් මේ සෛලේ අපි හිතමු උණනේ වෙන්න යන්න කියලා. මේ සෛලෙන් ඒ කියන්නේ ජන්මාණු හැදෙන්නයි යන්නේ. එහෙනම් මොකද වෙන්නේ? දැන් මේ කට්ටියගේ ජන්මාණු ඔන්න අවස්ථාවක් උණනේ මම අදිනවා යෝග කලාව 1. එතෙන්දි කොහොමද අපිට සෛලය පේන්නේ? මෙන්න තියෙනවා අර කිව්ව සමජාත වර්ණ දේහ දෙක. දිග දෙන්න මේ ඉන්නේ හරි. එතන මම පොඩියට අඳින්න නිසා මෙහෙම අඳිනවා. මේ ඉන්නේ දිග දෙන්න, මේ ඉන්නේ කොට දෙන්න හරි. කොහොම වෙනව නේද? ඒ කියන්නේ වර්ණ දේහාංශ දෙකක් සහිත වූ වර්ණ දේහ යෝග කලා තලය මත පිළියෙල වෙනවා මේ විදිහට. දැන් මේවට සම්බන්ධ වෙලා තියෙන්නේ තර්ක තන්තු. දැන් මෙහෙම දෙයක් වෙනවා. දැන් මේ වර්ණ දේහ බැඳිලානේ තියෙන එකට මෙහෙම. මොම් බැඳිලා තියෙන්නේ. අපි හිතමු මෙහෙම වැඩක්. සමහරක් අවස්ථාවල සෛලවල සිද්ධ වෙනවා මේ වර්ණ දේහය විතර මෙතනින් දෙන්නම ගානට වෙන් වෙනවා. ලොකු දෙන්න ගානට වෙන් වෙනවා දෙපැත්තට. පොඩි දෙන්න එහෙම ගානට වෙන් වෙන්නේ උඩ සෛලයට යනවා දෙන්නම. ඒ කියන්නේ මෙන්න මේ වර්ණ දේහ දෙක වෙන් වෙන්නේ හරි. මේ වර්ණ දේහ දෙක වෙන් වෙන්න එපා මේ බැඳලා තියෙන තන්තු වලින්. එහෙම වෙන් වෙන්නේ නැතුව මේ දෙන්නත් යනවා මේ පැත්තට. මෙතනින් මෙහා එනවා මේ ඒක ගැටුවක් නැතුව සාමාන්‍ය විදියට වෙනවා. සාමාන්‍ය විදියට වෙන්න ඕන නම් මේකත් එහෙම වෙන්න එපා නේද? මෙහා මෙහාට යන්න ඕනේ, මෙහා මෙහාට එන්න ඕනේ. හරි පළවෙනි විභාජනයේ අවසානයේ එතකොට කට්ටල දෙක වෙන් වෙලා තියෙන්න ඕනේ. මේකෙදී මේ කට්ටල දෙක වෙන් වෙන්නේ අසම්පූර්ණව හරි. ඒතර මෙහෙම අපිට නිරූපණය වෙනවා හැදෙන සෛල දෙකේ එක සෛලයක මේ විදිහට තියෙනවා ඔහොම අනෙක් මෙහෙම තියෙනවා මේකේ දැන් දෙකක් තියෙනවා හරි. ඔන්න පොඩි ඒවා දෙකක් තියෙනවා. මෙන්න එක සෛලයක් මෙන්න අනිත් සෛලය. ඒ සෛලයට මොකුත් නැහැ හරි. මේ ලොකු එක්කෙනෙක් විතරයි ඒකේ ඉන්නේ. ඔන්න දැන් උණ වැඩි හරි. ඊට පස්සේ යාගෙන් හැදෙනා වූ උණනේ සෛල 4ක් හැදෙනවානේ. ඒතර මේ ටිකේ ගානට ඉන්නවා. හරි. මේ ටිකේ කවුද ඉන්නේ? ඔව් ලොකු එක්කෙනා ඉන්නවා. ඊට පස්සේ පොඩි එක්කෙනා උමෙම ඉන්නවා. ලොකු එක්කෙනාගෙන් කැලලක් තියෙනවානේ. පොඩි එක්කෙනාලා දෙන්නෙක් ඉන්නවා. හරි. ලොකු එක්කෙනායි පොඩි අය දෙන්නයි. ඊට පස්සේ මෙතන ලොකු එක්කෙනායි පොඩි අය දෙන්නයි. උණනේ ඉවරුනට පස්සේ මෙතන මොකද වෙලා තියෙන්නේ? මේ හැදෙන සෛල දෙකට අඩුවක් තියෙනවා. ලොකු එක්කෙනෙක් විතරයි ඉන්නේ. පොඩි අය නැහැ. මෙන්න මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ අනුව දැන් මොකද්ද උනේ අවසානයේදී එක සෛලයකට හරි දැන් මෙයාගෙන් සාමාන්‍ය තත්ත්වයකට හැදුණා කියනකොට ජන්මානුව සාමාන්‍ය විදිහට මෙයාගෙන් හැදෙන ජන්මානුව වල කොහොම ඉන්න ඕනේද ඒ ජන්මානුව මෙයාගෙන් මෙහෙම ලොකු එක්කෙනයි ඊට පස්සේ පොඩි එක්කෙනයි ඔහොමනේ ඉන්න ඕනේ. එතකොට මේ සෛල හතරම අසාමාන්‍ය ආකාර සෛල හතරක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ බලන් ගියාම නේද? මේ වගේ ඉන්න එපායි. මේ වගේ වුණාම තමයි අර වගේ තත්ත්වයකට කවදා හරි ආයෙන්නේ. මේ ලොකු එක්කෙනයි පොඩි එක්කෙනයි. එතකොට මේ සමජාත වෙනවානේ. එතකොට මේ දෙන්න ද්විකරණය වෙලා වර්ණ දේහ හතර හැදෙනවා. සාමාන්‍ය ජන්මාණු සෛලයක මෙහෙම වෙන්න එපායි. මෙතනින් හැදෙනවා. එතකොට මේ වගේ ජන්මාණු සෛල දෙකක් එකතු වුණාම තමයි මාතෘ පීතෘ වර්ණ දේහ ගානට බෙදලා එකතු වෙලා ඒවා ද්විගුණ ජීවියෙක් හැදෙන්නේ. මම මේ හැදලා තියෙන ජන්මාණු සෛලයක් ඈ.
එතකොට මෙන්න මේ தත්වයට ඒ කියන්නේ මේ වර්ණ දෙය මේ විදිහට નિયમિત පරිදි වෙන් වෙලා යන්නේ නැති එකට අපි කියනවා වචනයක් නිර්විසම්බන්ධනය කියලා. මොකද්ද කියන්නේ? නිර්විසම්බන්ධනය. නිර්විසම්බන්ධනය. ඒ කියන්නේ විසම්බන්ධනය. ඒ කියන්නේ සම්බන්ධනය වෙන එක සම්බන්ධයේ කැඩෙන එක තමයි විසම්බන්ධනය කියන්නේ. හරි නිර් නැතුව. විසම්බන්ධ වෙනවා කියලා කියන්නේ වියෝග කලාවේදී මේ දෙක සම්බන්ධය කැඩිලා දෙපැත්තට ගමන් කරනවා කියන එක. නිර්විසම්බන්ධනය කියන්නේ නිර් ඒ කියන්නේ විසම්බන්ධනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙන් වෙන්නේ නැහැ කියන එක. යනවා නිර්විසම්බන්ධනය හේතුවෙන් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒතකොට මේ වගේ ශෛලයක් තුල මේ වගේ එක වර්ණ දේහයක සිදුවන්නා වූ වෙනසක් අපි කියනවා ඒක වෙලා තියෙන්නේ මොකක්ද දැන්? එක වර්ණ දේහයක් එක්ක වැඩි වෙලා සාමාන්‍ය තත්ත්වයට වඩා මේ තමයි සාමාන්‍ය තත්ත්වය. මෙතන වෙලා තියෙන මොකක්ද සාමාන්‍ය තත්ත්වයට වඩා මේ දෙකේම එකක් වැඩි නේ. වර්ණ දේහ එකක වැඩිවීමක් තියෙනවා. මෙතන එකක අඩුවීමක් තියෙනවා. දෙකක් හරිනම් එන්න ඕන එකට අතෙන්ට වැඩිපුර එකක් ගිහිල්ලා වැඩිපුර එකක් වැඩි වෙලා අතෙන්ට එකක් අඩු වෙලා. ඒ අනුව ඔය වගේ තත්ත්වයකට අපි කියනවා විෂම ගුණකතාව කියලා. විෂම ගුණකතාව. ඒ කියන්නේ එක වර්ණ දේහයක වැඩිවීමක් හෝ අඩුවීමක් ශෛලයක තියෙනවා නම් ඔය වගේ අවස්ථාවකට අපි කියනවා විෂම ගුණකතාවය කියලා. හරි. ඒතර විෂම ගුණකතාව ප්‍රතිඵල වෙනවා ඔය වගේ ඌනනේ පළවෙනි විභාජනයේදී වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වියෝග කලාව එකේදී වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙකේදී වෙන්නත් පුළුවන්. හරි වියෝග කලාව දෙකේදීත් මෙහෙම වෙනවා. ඒ කියන්නේ මේක ගැටලුවක් නැතුව වෙන් වෙනවා. හරිද? ඒක ගැටලුවක් නැතුව වෙන් වෙලා මම එතනින් පොඩියට අඳින්නම් වෙන් වුණාට පස්සේ කොහොමද කියලා. ඒතකොට සෛල දෙක හැදෙනවා මෙහෙම. ලොකු එක්කෙනා මෙහෙම ඉන්නවා. ඊට පස්සේ පොඩි එක්කෙනා මෙහෙම ඉන්නවා. එතන ගැටලුවක් නැතුව වෙන් වෙනවා. හරි. සෛල දෙකට ඒක ගන්නට යනවා. මේ ලොකු එක්කෙනා මෙන්න පොඩි එක්කෙනා. මේ එක සෛලයක් මේ එක සෛලයක්. කොහොම සෛල දෙක හැදෙනවා. ඊට පස්සේ මේ පැත්තට ගන්නම්කෝ. ඌනනේ දෙක වෙද්දි මොකද වෙන්නේ? මෙතනින් එක සෛලයක ගැටලුවක් ඇති වෙනවා. ඒකෙන් පොඩි එක්කෙනා යනවා එක පැත්තකට. ඒතර මෙතනින් ගානට එක සෛලයක් හැදෙනවා මේ විදිහට මේම ගිහිල්ලා පොඩි එක්කෙනා එක පැත්තකට යනවා. හරි. එතකොට ඒකෙන් පොඩි අය දෙන්නෙක් වෙනවා. මෙන්න එක සෛලයක් හැදෙනවා මෙතනින්. ඊට පස්සේ අනිත් සෛලයට ලොකු එක්කෙනා ගානට වෙන නිසා එයා ඉන්නවා. පොඩි අය නැහැ. ඔන්න ඔය වගේ තත්යකටපත් වෙනවා. මේකෙත් ඒකම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නොවුනොත් මෙයා ගානට හැදෙනවා සාමාන්‍ය විදිහට. ලොකු එක්කෙනායි පොඩි එක්කෙනායි මෙයාටත් ලොකු එක්කෙනායි පොඩි එක්කෙනායි විදිහට. ඒතර මෙතනත් අර වගේම තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මෙතන එක වර්ණ දේහයක් වැඩි, මෙතන එක වර්ණ දේහයක් අඩුයි. හරි. පින්න දාන්න. මේ මං යන්නේ ඌනනේ දෙකේදී ප්‍රශ්නයක් වුණාම තත්ත්වේ මේ ඌනනේ එකේදී ප්‍රශ්නයක් වුණාම තත්ත්වේ. හරි. ඒ අනුව ඔය විෂම ගුණකතාවයේ කියන தත්ත්වය ප්‍රතිඵල වෙන්න පුළුවන් ඔතෙන්දී. හරි. ඒ අනුව මෙතෙන්දී අපි කියනවා නිර්සම්බන්ධනය කියන එකත් කිව්වා. මෙතෙන්දී මෙහෙම දෙයක් වෙනවා. දැන් මේ හැදෙන්නේ ජන්මානුසයලෙන් තමයි. මේවා මොනවද? ජන්මානුසයල. මේ හැදිච්ච ඒවා මොනවද? මේ ඔක්කොම ජන්මානුසයල. ජන්මානුසයල හැදෙන්නේ ඌනනයක් වෙන්නේ. ඒතර අපි කියනවා දැන් අතන හැදිච්ච මේ වගේ ජන්මානුවක්. හරි. හිතන්න මේ වගේ ජන්මානුවක් කියලා. ඒතර මේක ශුක්‍රාණු නම් මේක ඩිම්බය නම් ඔය දෙක එකතු වෙලා හැදෙන යුක්තාණුව කොයි වගේ ප්‍රතිඵලයක් දෙන්නේ? මෙන්න මෙහෙම ප්‍රතිඵලයක්. ඒතර මේ යුක්තාණුවට මේ දෙක දැන් හිතන්නකො මෙයයි මෙයයි. හරි? මෙයයි මෙයයි. මේ සාමාන්‍ය එක්කෙනානේ. සාමාන්‍ය ඩිම්බයකුයි මේ වගේ විකෘති වෙච්ච යුක්තාණුව මේ ශුක්‍රාණුවකුයි එකතු වෙනවා. එතනින් හැදෙනවා යුක්තාණුවක්. ඒක කොයි වගේද කියලා බලන්න යන්න. ලොකු වර්ණ දෙය දෙකක් එනවා නේද? මේ 1යි 2යි. මේ ලොකු වර්ණ දෙය දෙන්න ගැටලුවක් නැතුව ඉන්නවා. ඊට පස්සේ පොඩි ඒවා මෙතන එක්කෙනෙක් ඉන්නවා. අතන පොඩි අය දෙන්නෙක් ඉන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ? සාමාන්‍ය ද්විගුණ ජීවියාගේ වර්ණ දෙය 4යි තියෙන්න පුළුවන්. මේ දෙකක් තියෙන එක හිතන්න එපා. ඒ වර්ණ දෙහාංශ හරි ප්‍රතිවලිත වෙන්න නේ ඒක කොපි වෙන්නේ. මේවයි වර්ණ දෙය හරි. 1යි 2යි 3යි 4යි. දැන් මෙතන අය තව ටිකක් වෙලා හරි ප්‍රතිවලිත වෙන්න අර වර්ණ දෙහාංශ දෙක හදා ගන්නවා. ඒක බය වෙන්න එපා. මෙතන කීයක් ඉන්නවද? 5ක් ඉන්නවා. හරි. ඒ අනුව අපි මේක නම් කරනකොට ද්විගුණ ජීවියාට තියෙන වර්ණ දෙක යම් ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණයට එකතු කිරීම එකක් ලෙස මෙයාගේ වර්ණ දෙය පිළිටීම සඳහන් වෙනවා කියලා. හරි. එතකොට මෙන්න මේ தത്വයට අපි කියනවා
හරිද? එතකොට මේකට අපිට කියන්න පුළුවන් මොකක් වෙලා කියලාද? වර්ණ දේහය වැඩි වෙලා 2n ධන 1 තත්ත්වයකටපත් වෙලා. ඒ අනුව මෙහෙම තත්ත්වයකටපත් වුනහම අපි කියනවා ත්‍රිදේහතාවයක් දරන සෛලයක් කියලා. ඒ කියන්නේ මේ යුක්තාණුව ගැන කියන්නේ හරි ත්‍රිදේහතාවය. ඒ කියන්නේ එකකින් මොකක් වෙලා තියෙනවා? තුනක් තියෙනවා. හරි එක වර්ණ දේහයකින් තුනක් නිර්මාණය වෙලා තියෙනවා. එතන දැන් මෙහෙම කියනවා වර්ණ එකම දේහතාවයේ සාමාන්‍ය ඒක ගුණ වර්ණ දේහ සෛල කට්ටලයකට වඩා එක් වර්ණ දේහයක් වැඩියෙන් නැති ජන්මානුවක් හා සාමාන්‍ය ජන්මානුවක්. හරි. ඒතර වැඩියෙන් නැති ජන්මානුව මේක මේ සාමාන්‍ය ජන්මානුව. සම්බන්ධ විය හැකිය. එවිට යුක්තාණුව එක් වර්ණ දේහයක් පිටපත් තුනකින් රැගෙන යන බැවින් 2න් ධන 1 තත්ත්වයේ පවතී. මෙම විෂම ගුණකතාවයේ එම වර්ණ දේහ සඳහා ත්‍රිදේහතාවයක් කියලා හඳුන්වනවා. ඒ කිව්වේ මෙයයි එකතු වුණා. හරි. දැන් අපි බලමු මෙයයි එකතු වුණාම. එතකොට එන්න යුක්තාණුව තමයි 2න් යුක්තාණුව ලොකු වර්ණ දේහයයි පොඩි වර්ණ දේහයයි ආය පොඩි වර්ණ දේහයයි. දැන් මොකද වෙලා තියෙන්නේ? නෑ ලොකු වර්ණ දේහනේ මේ සාමාන්‍යව ගියේ නේද? ඔව් අපි මෙතන සඳහන් කළේ ලොකු වර්ණ දේහ තමයි සාමාන්‍යව යන්නේ. යනවා ලොකු වර්ණ දේහයක් මෙතනින් හම්බ වෙනවා. ඒ වගේම ලොකු වර්ණ දේහයකුයි පොඩි වර්ණ දේහයකුයි මෙතනින් හම්බ වෙනවා. මෙතනින් හම්බ වෙන්නේ ලොකු ඒවම දෙක. නෑ එකක් එක්කන එකතු වෙන්නේ හරි. එකයි මෙයයි. එතකොට ලොකු වර්ණ දේහයයි පොඩි වර්ණ දේහය එකයි. යන 3යි. එතකොට 3යි කියන්නේ සාමාන්‍ය ජීවියාගේ 4ක් එන්න ඕනේ. මේ වගේ දෙන්නෙක් එකතු කරනවා 4ක් එන්න ඕනේ. ඒ කියන්නේ ද්විගුණ ජීවියාගෙන් එකක් අඩුවෙන් තමයි මෙයාගේ ප්‍රතිඵල වෙන්නේ. එතකොට ඒ වගේ සෛලයකට අපි කියනවා ඒකූණ දේහතාවය පෙන්වන සෛලයක් කියලා. ඒකූණ දේහතාවය. දැන් ආයෙම පොඩ්ඩක් ඔය විස්තර ටික කියනවා. පොඩ්ඩක් හොඳට අහගන්න මුලින් ඉඳලා ඒ කරුණු ටික කියනවා. හරි. වර්ණ දේහයක වෙනස්කම් වෙනකොට ඒකේ වර්ණ දේහයක එකක වෙන්න පුළුවන් සංඛ්‍යා වෙනස්කම්. හරි. වර්ණ දේහයක වෙනස්කම් අපි කිව්වා ව්‍යුහමය වෙන්න පුළුවන්, සංඛ්‍යාත්මක වෙන්න පුළුවන්. ඒ සංඛ්‍යා වෙනස්කම් වෙනකොට එක වර්ණ දේහයක වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකට අපි කියනවා විෂම ගුණකතාව කියලා. එක වර්ණ දේහයක අඩුවීමක් හෝ වැඩිවීමක්. එනවා මේක ප්‍රධාන වශයෙන් වෙන්න පුළුවන් ඌණ නිභාජන 1ේදී හෝ ඌණ නිභාජන 2ේදී. ඌණ නිභාජන 1ේදී වෙන්න පුළුවන් වෙන්නේ වියෝග කලාවේදී මේවා වෙන වෙලා දෙපැත්තට ගමන් කරනකොට ඒ වෙන්වීම හරියට සිද්ධ වෙන්නේ නැත්නම්. ඒකට අපි නමක් කියනවා නිර්විසම්බන්ධනය වෙනවා නම් කියලා. එහෙම වෙලා එක වර්ණ දේහයක් එක සමජාත වර්ණ දේහ යුගලක්ම එක සෛලයකට ගමන් කරනවා නම් අන්න ඒ වගේ තත්ත්වය තමයි මේ කියන්නේ මෙතන නිරූපණය වෙලා. ඒකෙන් එන ජන්මාන වල මොකද වෙලා තියෙන්නේ? සාමාන්‍ය වර්ණ දේහ ප්‍රමාණයට වඩා වැඩි නේද? ඒක ගුණ තත්ත්වයට වඩා වැඩි වර්ණ දේහ සංඛ්‍යාවක් එතනදී ලැබිලා තියෙනවා. ඒ වගේ ජන්මානුවක් එක්කලා සාමාන්‍ය ජන්මානුවක් සංසේචනය වෙනවා. ඒ කියන්නේ ඒ වර්ණ දේහයක සාමාන්‍යයෙන් එන්නේ තියෙන්න ඕනේ. මේ තමයි අපේ ඉන්න ජීවිය. හරි. එයාගේ 4ක් තියෙන වර්ණ දේහ. ඒතකොට ජන්මානුවක තියෙන්න ඕනේ නම් 2යිනේ. වර්ණ දේහ අඩක් වෙන්න. දැන් මානවයාගේ වර්ණ දේහ 47ක් තියෙනවා නම් ශුක්‍රාණුවක තියෙන්නේ වර්ණ දේහ 23යි. එහෙනම් මෙයාගේ 4ක් තියෙනවා නම් ඒක හරියට උනනේ සිද්ධ වෙලා නම් එයාගේ ජන්මානුවක තියෙන්න ඕනේ 2යි. මෙයාගේ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඒ අර වෙච්ච නිර්සම්බන්ධනය නිසා. එතකොට ඒ වගේ එකක මේ යන්නේ සාමාන්‍ය ජන්මානුවක්. හරි. සාමාන්‍ය ජන්මානුවක්. හරි. මෙයා ලෙඩ තියෙන එකක් නෙමෙයි. මේ සාමාන්‍ය කෙනෙක්. ඒකෙන් දෙකක් තියෙන්නේ. මෙයයි එකතු වුණාම වැඩි ගියක් නිරූපණය වෙනවා. දීගුණ ජීවියෙකුට වඩා එකක් වැඩියෙන් වර්ණ දේහ ප්‍රතිඵල වෙනවා. එහෙම වුණාම අපි ඒකට නමක් කියනවා ත්‍රිදේහතාවය කියලා. ඊට පස්සේ අර උණනේ වෙච්ච වැඩේ හින්දාම මෙතන එක වර්ණ දේහයක් අඩු වෙලා යන්න පුළුවන්. එහෙම අවස්ථාවකට අපි කියනවා එහෙම අවස්ථාවකුයි සාමාන්‍ය ජන්මානුවක එකතු වුණාම ඒ හැදෙන යුක්තාණුවට 2යින් ඍණ එක තත්ත්වයක් තියෙනවා කියලා. වර්ණ දේහ දීගුණ ජීවියෙකුයි තියෙන්න ඕනේ ගන්නට වඩා එකක් අඩුවෙන් තමයි තියෙන්නේ. ඒ වගේ ඒක නම් කරනවා අපි ඒකූණ දේහතාවය කියලා. ඔන්න කරුණු ටික පැහැදිලි කරගන්න ඕනේ හරියට. මේ යන්නේ ඌණනේ 2ේදීත් අර වැඩේම වෙන්න පුළුවන් කියන එක. හරි. ඌණනේ 2 වෙලා ගානට එක වෙන් වෙනවා. හරි. මේ සයිඩේ ඌණනේ 2 විභාජනයේදී නේද? ඌණනේ එක සම්පූර්ණ වෙලා ඌණනේ 2ට ගියාම තමයි මෙහෙම තත්ත්වයක් දකින්න පුළුවන් වෙන්නේ. ඌණනේ 2 වෙලා මේ වගේ සයිඩ් වලට ගානට එක වෙන් වෙනවා. මෙතන ගැටලුවක් නැහැ. මෙතෙන් තමයි ඌණනේ දෙවෙනි එක විභාජනය වුණාට පස්සේ මෙහෙම ගැටලුවක් වෙනවා. එක වර්ණ දේහයක් ගානට වෙන් වෙලා ගිහිල්ලා නමුත් අනිත් වර්ණ දේහය එතනත් වෙන් වෙලා නැතුව නේ.
කුඩා වර්ණ දෙකේ වෙන් වෙලා නැතුව එක පැත්තකට විතරක් යාමෙන් එක සෛලයක ඇතිවීම වෙනස්කමෙන් මෙහෙම තත්ත්වයක් ඇති වෙලා මේ තත්ත්ව දෙකම එතනත් ඇති වෙනවා. එතන ඇති වෙන ජර්මානු සෛල වලට. හරි. අවසානයේ අපි කියන්නේ මොකද්ද? මෙහෙම වර්ණ දෙක එකක් නෙමෙයි වර්ණ දෙක කට්ටලයක් වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට එහෙම තත්ත්ව ගොඩක් වෙලාවට අඩුයි. ඒ කියන්නේ වර්ණ දෙක කට්ටලයක්ම හැදෙන්න නම් එහෙමනම් ද්විගුණ ඩිම්බයක් වගේ තියෙන්න ඕනේ. හරි. ද්විගුණ ඩිම්බයක් එක්ක ඒකගුණ ශුක්‍රාණුවක්. හිතන්නකො එහෙම අවස්ථාවක්. ද්විගුණ ඩිම්බයක්. හරි ශාකවල එහෙම වෙන්න පුළුවන් ළමයි. හරි. ශාකවල එහෙම අපි අර කතා කරනවානේ මේ ඔය සපුෂ්ඨ ශාකවල ජීවන චක්‍රවලදී අපි කතා කරේ මේ අර ත්‍රිගුණ ඍණපෝෂී න්‍යෂ්ටිය හදනවා එහෙම කියලා වැඩ පිළිවෙල. එතෙන්දි සමහරක් අවස්ථාවල ඔය වගේ විකෘතිය ප්‍රේරණය වෙලා ඩිම්බය ද්විගුණ වෙන්න පුළුවන් යම් යම් ආකාරවලින්. එතෙන්දි කොහොමද කියලාත් අපි ඒක සාකච්ඡා කරා. එතෙන්දි උදාහරණයක් විදිහට අර ද්‍රවීය න්‍යෂ්ටියක් එක්ක ඒකගුණ ඩිම්බය. හරි. ඩිම්බය කොහොමද ඒකගුණයි. ඒ ඩිම්බය එකතු වෙනවා ද්‍රවීය න්‍යෂ්ටියක් එක්ක. මෙයත් එතකොට එතනින් හැදෙනවා ද්විගුණ ඩිම්බයක්. එහෙම ද්විගුණ ඩිම්බයක් ඇති වෙලා එතනින් එහෙම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක ආපහු ශුක්‍රාණුක න්‍යෂ්ටියක් එක්ක එකතු වුණොත් එතකොට හැදෙන්නේ 3n කලලයක්. හරි. 3n කලලයක් හැදෙනවා. හරි. 3n ඍණ පෝෂයක් නෙමෙයි 3n කලලයක් හැදෙනවා. ඒතකොට එහෙම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ආපහු මේක કૃතිමව අපිට ප්‍රේරණය කරන්නත් පුළුවන් යම් යම් රසායනික ද්‍රව්‍ය ඒ වගේ කාරක විකෘති කාරක මගින් බහුගුණකතාව ඇති කරන්න පුළුවන්. මේක සත්වයන් තුළ ගොඩක් මාරක තත්ත්ව සහ දුර්ලභයි. අපිට දකින්න හම්බ වෙනවත් අඩුයි. එහෙම තත්ත්වයක් ඇති වුණොත් ඒ සතාට පවතින්න ගොඩක් අමාරුයි බහුගුණක තත්ත්වය. හරි. ඒතර ඒ වගේ වර්ණ දෙක එකක් වෙනස්කමක් නේ විෂම ගුණකතාව කියන්නේ. ඒතර වර්ණ දෙක කට්ටලයක් වෙනස් වෙනවා නම් ඒකට අපි කියනවා බහුගුණකතාව කියලා. බහුගුණකතාව. කට්ටලයක සිදුවන්නා වූ වෙනස්කම. ඒතර ඒ වගේ අවස්ථා අපිට දක්වන්න පුළුවන්. දැන් සාමාන්‍ය මේ සෛලය 2n කියලා කියනවා. බහුගුණක සෛල අපි කියනවා 3n 6n 8n ඔය වගේ තියෙනවා. හරි. උදාහරණයක් විදිහට තිරිඟු ෂඩ්ගුණ තිරිඟු කියලා අපි කියනවා. ත්‍රිගුණ සහල් කියලා කියනවා. හරි. ඊට පස්සේ අෂ්ටගුණ ස්ට්‍රෝබෙරි කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් මේ වර්ණ දෙක කට්ටල අපි අර අභිජනනයේ කොටසදී මේවා ගොඩක් විස්තරාත්මකව කතා කරා. මෙහෙම බහුගුණක තත්ත්වයක් ඇති වුණාන් පස්සේ මේ ද්විගුණ ජීවියට වඩා ශාකවල වගේ ගොඩක් වෙලාවට එයා ඵලදායීතාවයම වැඩි කරගන්නවා. ඵලදායීතාවය ඊට පස්සේ අනිත් වර්ධන වේගය ඒ හැම දෙයක්ම එයාගේ වැඩි. එයාගේ හැම ලක්ෂණයක්ම දෙගුණ වෙලා තියෙනවනේ. දෙගුණ වෙලා වෙන්න පුළුවන්, ත්‍රිගුණ වෙලා වෙන්න පුළුවන්, හය ගුණයක් වෙලා වෙන්න පුළුවන් නේද? දැන් මෙතන 2n ජීවියට වඩා මෙයාගේ 3 ගුණයක් වැඩි. තේරෙනවනේ ඒක නේ දෙවලක් තුනනේ 6. මෙයාගේ 3 ගුණයකින් මේ සියලුම සාධක වැඩි. ඒතර එයාගේ අස්වැන්නත් ඒහා සමානවම යම් ප්‍රමාණයක් වැඩි වෙනවා මෙයාට වඩා. ඒ නිසා මිනිස්සු કૃත්‍රිමව ශාකවල මේ බහුගුණකතාවය ප්‍රේරණය කරන්නේ. හරි. ඔන්න ඔය කියන කතා ටික තමයි වර්ණ දෙක සංඛ්‍යාවට අදාළව වෙනස් වීම විදිහට අපි දැනගන්න ඕනේ. සත්වයන් තුල ගත්තාම අපෘෂ්ඨවංශයන් තුල යම් ප්‍රමාණයක් මේක දැක ගන්න පුළුවන් වෙනවා බහුගුණක තත්ත්ව. පෘෂ්ඨවංශයන් තුල ගොඩක් අඩුයි. ඒක මෙහෙම කියනවා ගොඩක් වෙලාවට බහුගුණක පෘෂ්ඨවංශයන්ට වඩා අපෘෂ්ඨවංශයන් තුල සුලභය. පෘෂ්ඨවංශයන් අතර බහුගුණකතාවය නිරීක්ෂණය කරන්නේ මත්ස්‍යයන් සහ උභයජීවීන්ගේ පමණයි. හරි ස්වල්ප දෙනෙක්ගේ පමණයි. ගොඩක් වෙලාවට මේ බහුගුණකතාව සත්වයන් අතර දකින්න පුළුවන් වෙන්නේ. හරි. ඒකෙදී අවසාන වශයෙන් විෂම ගුණකයන් හා සසඳන විට බහුගුණකය වඩා සාමාන්‍යයි. සාමාන්‍ය තත්ත්වයන්ට වඩා වැඩි වර්ණ දෙක සංඛ්‍යාවක් දරන නම් බහුගුණක ප්‍රවේණික සමතුලිතතාව පවත්වා ගන්නවා. නමුත් විෂම ගුණකතාවයේදී ප්‍රවේණික සමතුලිතතාව පවත්වා ගන්න බැරි වෙලා තියෙනවා. හරි. මෙයාලා ප්‍රවේණිකව සමතුලිතයි. කට්ටල සමානයි. කට්ටල එකතු වෙලා තියෙනවා. ඒතකොට කට්ටල සමාන වෙලා තියෙනවා. මොකද මෙයාලට ගොඩක් වෙලාවට එහෙම කරන්න බෑ. හරි. ඒතර ඔය කරුණත් එක්කලා මේ කොටස විකෘති කියන පාර්ට් එක අවසන් වෙනවා. එතකොට අපි ඒකෙදි සම්පූර්ණයෙන්ම මේ කරුණ වලට අදාළව ආපහු මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න මේ අවශ්‍යතාව තියෙන තැන් ඔක්කොම ටික මේකෙදි සියලු මේ වර්ගීකරණයක් අපි මුලින් බෝඩ් එකේ දාපු ඒ සියල්ලම මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටස විදියට අපිට තියෙන්නේ මානව ප්‍රවේණික ආබාධ. දැන් මේ කොටසෙන් හම්බ වෙනකන් හත්වෙනි පාඩමේ සියලු දෙනාටම ආයි.